හැම සෙෂන් එකකටම අදාළව රෙකෝඩින් එකක් දෙනවා. ඒ වගේම ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඔයගොල්ලන්ට ඉස්සරහදී මම කිය දෙනවා. ඒකට අදාළ ඒ අදාළ නෝට්ස් ටික සහ ඒ දේවල් ටික ඔයගොල්ලන්ට ඒතන හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම දැන් මේකත් එක්ක කෝස් එක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කම්පියුටරයක් තියාගන්න එක වඩාත් හොඳයි. මොකද කම්පියුටරේ නැතුව අපිට මේ වැඩේ කරන්න නිකන් ඔන්ලයින් පීනන් ඉගෙනනවා වගේ වැඩක් වෙනවා. ඉතින් අපි ඔන්ලයින් වුණාට අපේ වැඩේ හරියට කරගෙන යන්න බෑ. ඒක නිසා මේ ඔන්ලයින් හිටියට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එහා පැත්තෙන් ඔයගොල්ලෝ දැන් මේකට මෙහෙම ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට එක පැත්තකින් ෆෝන් එකකින් ලොග් වෙලා කම්පියුටරේ වෙනම තියාගන්න එහෙම පහසුකමක් භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මම කරන එක එහා පැත්තේ කම්පියුටරේ පාවිච්චි කරලා කරගෙන යාමේ හැකියාව තියෙනවා. එතකොට ගොඩක් සාර්ථකයි මේක. මොකද මේවා අත්දැක බලමු මේ අවුරුදු දෙකමාර කාලය ඇතුළත මම අත්දැක බලපු දේවල්. ඒක නිසා මේවා පාවිච්චි කරන අනිත් එක තමයි ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝ කරන වැඩේ කොහොම කරයිද නැද්ද කියලා මට පේන්නේ නැහැ කියලා. අපිට මට බලන්න තියෙන ටූල්ස් ඕන තරම් ඒ ටූල් එක පාවිච්චි කරලා මට ඔයගොල්ලන්ගේ කම්පියුටරේ ලොග් වෙලා ඔයගොල්ලන්ට මම මේ software එක install කරගන්න කියපුවාම ඔයගොල්ලන්ට මේ software එක install කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මට පුළුවන් ඔයගොල්ලන්ගේ කම්පියුටරේට log වෙන්න. log වෙලා ඉවරලා මට පුළුවන් ඔයගොල්ලන්ගේ ඒ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද පෙන්නලා දෙන්න. ඒ වගේ දේවල් අපි මේ තාක්ෂණික ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. හරිද? එතකොට මම ගැන කිව්වොත් එහෙම මම සඳුන් දිසානායක මම ගැන චුට්ටක් කියලා ඉන්නම්. මම මේ මූලික දේ ටික ඒක වෙන්න නැකල් මම මේ පොඩ්ඩක් ඒවා එතකොට ඔයගලගේ course එක ඩිසයින් කරලා තියෙන්නේ job oriented computing කියන එක. ඒ කියන්නේ රැකියා ස්ථානයේ රැකියා අවශ්‍යතාවයන් සඳහා වන පරිගණක පුහුණුව කියන එක. එතකොට මේකේ content එක තමයි මෙන්න මේ ටික. introduction to කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කිසිම ප්‍රශ්න නැහැ. අපි සාකච්ඡා මාර්ගයෙන් ඔයගොල්ලෝ අහන් ඉන්න විතරක් එපා. වීඩියෝ එකක් බලනවා ගෙනෙම ඒක live කරනවානේ. ඒක නිසා කාට හරි ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අහන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ප්‍රශ්න අහන්න තරමට කැමතියි. කියලා දෙන්නනේ ප්‍රශ්න අහන්නේ. කියලා දෙන්න පුළුවන් එතකොට. අම්දුරනේ මයික් එක මියුට් කරගමු. සුනිත් ආම්දුරෝ introduction to computer and operating system. ඒ කියන්නේ කම්පියුටර් කියන්නේ මොකද්ද? මේ කම්පියුටර් කියන එක මොකද්ද සහ කම්පියුටරේ තියෙන මූලික දේ ඔපරේටිං සිස්ටම් එක කියන්නේ මොකද්ද කියන මෙන්න මේ කාරණා පිළිබඳ බ්‍රීෆ්ලි සහ කෙටියෙන් සහ ඒ අවශ්‍ය දේවල් ටික මෙතනදී සාකච්ඡා කරනවා. ඊළඟට ඉන්ටර්නෙට් සහ ඊමේල් භාවිතය පිළිබඳ සමහර අයට දැනුමක් ඇති, සමහර අයට දැනුමක් නැති අයත් ඇති. ඒ සම්බන්ධව කතා කරනවා. ඊට පස්සේ word processing කියන එක කතා කරනවා. අපි ලියුමක් ටයිප් කරගන්න එක සරලව විදියට කිව්වොත් ලියුමක් ටයිප් කරගන්න එක සහ ඒ ආශ්‍රිත දේවල්. ඊළඟට ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට්. ඊට පස්සේ මේකටම අයිති වෙනවා ඒ word processing වලටම keyboard එක practice එක. keyboard practice කියන එක අයිති වෙනවා මේකට. එතකොට ඒක කරනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එක යන ගණන් හදන ඒවා ඒ සම්බන්ධ දේවල් ප්‍රසන්ට් කරන විදිය presentation database with Microsoft Access කියන ඔන්න ඔය lesson ටික ඔයගොල්ලන්ගේ සමන්විත වෙනවා. සාමාන්‍යයෙන් මේක schedule කරලා තියෙන්නේ මාස 5කට. schedule කරලා තියෙන්නේ මාස 5කට. එතකොට ඔයගොල්ලන්ගේ මොන හරි පහසුතාවයක් නිසා හරි මොකක් හරි මගේ දුර්වලතාවය නිසා මයික චුට්ටක් හැදුනත් දුර ගාණක් ගන්නෙ නැහැ. ඒ ගාණටම මම මේක කරලා දෙනවා. සාමාන්‍යයෙන් මේක ෂෙඩියුල් කරපු කාලෙට ඉවර කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. හරි. එතකොට යම් කිසි අයිඩියා එකක් ගත්තේ මේ මම සඳන් දිසානායක මේ මම කරපු දේවල් ටික සහ මම දැනට සේවය කරනවා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට සහ NBQ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට නැනසල කැම්පස් ආයතනයේ ඔයගොල්ලන් නැනසල කැම්පස් කියන සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන් මම එතකොට ඔන්න ඔය ටික තමයි මම කරපු දේවල් ටික. ඉතින් මම මූලික වශයෙන්ම තමයි ඔයගලන්ගේ කෝස් එක පිළිබඳ කෝස් එක ඩිසයින් කරන එක පිළිබඳ ඔය ටික තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනට නකල් මොන හරි දැන් පටන් ගන්න කලින් මොන හරි කාට හරි ගැටලුවක් තියෙනවද? අහන්න ප්‍රශ්නයක් තියෙනවද?
තේරුම් නැති හරි තියනවාද? අජිත් කුමාර මහත්තයා මොන හරි ගැටලුවක් තියෙනවද? මොකද සර් shape zoom user කවුද zoom user? කවුද? සම්පත් මහත්මයා නෑ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් කරයි. සෙවින්ද සූර්යාරච්චි මහත්තයා ගැටලුවක් නෑනේ. අපේ සුනිල් හාමුදුරුවෝ ගැටලුවක් තියනවද? නෑනේ. හරි නෑ වගේ. නිහඬ දායෙන් පෙනියන්නේ නෑ වගේ. ඉතින් මෙතන ඇති විවිධ තරාතිරම් සහ විවිධ තනතුරු හොබන රජයේ රාජ්‍ය නොවන විවිධ තැන්වල වැඩ කරන අය ඇති. එතකොට විවිධ එන්වයරන්මන්ට් වල විවිධ තත්ත්වයන් වල විවිධ ස්වභාවයන් එක්ක ඉන්නේ. ඒක නිසා ඕකේ zoom user නම change කරගමු අපි. ඔයාගේ නම දාගත්තා නම් හරි. මේ එතකොට ඔයගොල්ලෝ ඒ ටික ඔයගොල්ලන්ගේ ස්ථානයේ මොන හරි දෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒකත් මේ ආශ්‍රිතව අපි කරගෙන යද්දී සාකච්ඡා කරමු. ඒවා කිසිම ගැටලුවක් නැහැ. එතකොට introduction to computer මම කැමති ගොඩක් වෙලාට මේක සාකච්ඡා විදිහට ඔයගොල්ලෝ දන්න දේවල්. මොකද දන්න දෙයක් එක්ක තමයි නොදන්න දෙයක් කියලා දෙන්න ලේසි. එතකොට ඔයගොල්ලෝ දන්න කියන මට්ටමේ මම නම් උපකල්පනය කරලා තියෙන ඔයගොල්ලෝ මුකුත්ම දන්නේ නැහැ කියන මට්ටමේ ඉඳන්. එතකොට හැමෝම දැන් පොඩි එකකින් අහුවොත් නම් පොඩි ළමයෙක්ගෙන් අහුවොත් නම් කම්පියුටර් එක කියන්නේ මොකක්ද කියලා කියයි ඒගොල්ලෝ මෙන්න මෙහෙම එකක් කියලා මෙන්න මෙහෙම පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඊටත් වඩා ඇඩ්වාන්ස් උත්තර දැන් දෙනවා ළමයි. මොකද ළමයි කම්පියුටර් එකේ ඉන්න හන්දා ඒගොල්ලෝ දන්නවා මොනවද කරන්න පුළුවන්. ගේම් එකක් දාගන්න පුළුවන්. ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන්. චිත්‍රපටයක් ෆිල්ම් එකක් බලන්න පුළුවන්. ඒ වගේ කතන්දර ගොඩක් කිය මේ වගේ එකක් කියලා. එතකොට කම්පියුටර් එකක් කියලා කියන්නේ අපි ගත්තොත් මේක මහා පුදුමාකාර දෙයක්. කම්පියුටර් එක කියලා කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක හරහා අපිට පුළුවන් අපේ දත්ත ඇතුළත් කරලා ඊට පස්සේ මේ දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට වාචනය කරලා මේක ගබඩා කරන්න හැකියාවක් මේ අපිට මේ කම්පියුටරේ හරහා තියෙනවා. එතකොට මෙයාගේ ප්‍රධාන කාර්යය තමයි මෙයාගේ ප්‍රධාන හැකියාව තමයි මෙයාගේ ප්‍රධාන දක්ෂතාවය තමයි දත්ත කියන ඒවා ඇතුළත් කරලා මේ දත්ත ටික කිසියම් සකස් කිරීමේ ක්‍රියාවලියකට භාජනය කරලා අපි ඒකට මේ සකස් කිරීමේ ක්‍රියාවලිය අපි හිතමු මේකේ උදාහරණයක් විදියට අංක දෙකක් ඇතුළත් කරාම මේ අංක දෙකට අදාළව අපි එකතු කරනවාද අඩු කරනවාද වැඩි කරනවාද බෙදනවාද කියන එක තමයි මේකේ process එක නැත්නම් ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලියට භාජනය කරලා ඊට පස්සේ අවසානයේදී අපිට වැදගත් දෙයක් අපි හිතමු 1යි 5යි එකතු කරාම උත්තරය 6යි කියලා එනවා ඔයගොල්ලෝ. දන්නවනේ. එතකොට 1යි 5යි 6යි. එතකොට මේකේ 6 කියන එක තමයි මේකේ output එක. නැත්නම් අපි දැන් මේ කතා කරන information එක. එතකොට මෙන්න මේ වගේ ක්‍රියාවලියක් කරලා මේ 6 කියන එක store කරන්න නැත්නම් ගබඩා කරගන්නත් මේ ගබඩා කරපු දෙක අපිට අවශ්‍ය වෙලාවට නැවත පිටත නැත්නම් ප්‍රතිදානය ලෙස ලබා ගන්නත් මෙයාට හැකියාවක් තියෙනවා. හැබැයි මෙයාට කවදාක්වත් බෑ අපිට වගේ හිතන්න. ඒ කියන්නේ හිතලා යමක් කරගන්න බෑ. මේ හිතලා වැඩ කරන එක සම්බන්ධයෙන් බිඳුවයි. හැබැයි මෙයාගේ මේ මැෂින් එකක් විදියට නැත්නම් යම්කිසි උපකරණයක් වැඩක් පහසු කරගන්න දෙයක් විදියට ගත්තම අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. නිර්වද්‍යතාවය ගත්තොත් නිර්වද්‍යතාවය අපි ගන්නවා 100%ක නිර්වද්‍යතාවයක් කියන එක කියන්න පුළුවන්.
මොකද වරදින සම්භාවිතාවය කියන එක ගොඩක් අඩුයි. මොකද අපි මිනිස්සු කීප දෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ යම්කිසි අපි හිතමු ගණන් දෙකක් එකතු කරගන්න කියමු ටිකක් ලොකු ගණන් සාමාන්‍ය ගණන් දෙකක් සමහරව පස් දෙනා කියන උත්තර පහක් වෙනවනේ. එතකොට එකපාරට සමහර කෙනෙක් ටිකක් වෙලා ගිහිල්ලා කියයි සමහර කෙනෙක් ඉක්මනට කියයි අහපු ගමන්ම කියයි. ඉතින් ඒ එක එක්කෙනාගේ දිනු කරපු ස්වභාවයෙන්. හැබැයි කම්පියුටරයක් කියන ගත්තොත් කම්පියුටර්ස් පහකට ඉන්පුට් එකවර දෙන්න පුළුවන් නම් ඒ ඉන්පුට් එක දුන්නාට පස්සේ ඒ සැනින්ම ප්‍රතිදානයේ විදියට අපිට අපේ උත්තරේ ඒ පහෙන්ම එකම උත්තරේ ගන්න පුළුවන්. වෙනසක් සිද්ධ නොවි. එතකොට මෙන්න මේ වගේ හැකියාවන්ගෙන් යුක්ත දෙයක් තමයි මේ කම්පියුටර් එක. අනිත් එක තමයි දැන් මිනිස්සු ගත්තාම මිනිස්සු මහන්සි වෙනවානේ. මහන්සිය කියන එක මිනිස්සුන්ට දැනනවා. එක දිගට වැඩ කරන්න බෑ. රැයක් දවාල කියන එක වෙන් කරගෙන වැඩ කරන්න. ඉතින් කම්පියුටර් කියන එක ඒකට දුන්නොත් වැඩේ ඒ වැඩ ඉවර වෙනකල් අපි නවත්තනකල් අපේ උපදෙස් හම්බ වෙනකල් මෙයා ඒ වැඩේ දිගටම කරගෙන යනවා. මෙන්න මේක තමයි මේ කම්පියුටර් කියන එක නැත්තම් පරිගණකය කියන එක ඊටමත් වැදගත් දේවල් ටික වෙන්නේ. එතකොට මුල් කාලේ ඉඳන් අද දක්වා වෙද්දී මේ පරිගණකය කියන එක මිනිසාට විශාල වශයෙන් ප්‍රයෝජනවත් වීම නිසා තමයි මේ අද තියෙන තත්ත්වයට මොකද අද නැතුවම බැරි එකක් විදියට පරිගණකය ඇඟේ කෑල්ලක් වෙන මට්ටමට මේ පරිගණකය කියන එක ඇවිල්ලා තියෙන්නේ. මොකද ඕගලන්ට උනත් ඔයගලන්ගේ වැඩ ටික ඉතාමත් පහසුවෙන් ලේසියෙන් ඉතාමත් කාර්යක්ෂමතාවය නිර්වද්‍යතාවයෙන් යුක්තව මේ වැඩ ටික කරගන්න පුළුවන්. නිවැරදිතාවය ඉතාමත් ආරක්ෂා කරගනින්. අනිත් එක තමයි කාලය ගත වීම කියන එක. ඔයගොල්ලෝ මේවා පාවිච්චි කරන්නේ මේ කම්පියුටර් කියන එක පාවිච්චි කරන්න ගත්තාම ඔයගොල්ලන්ගේ මේ කාර්යක්ෂමතාවය කියන ඔයගොල්ලෝ වැඩක් කරගන්න යන කාලය ඉතාමත් අඩුවෙන් කරගන්න පුළුවන්. ඉතාම අඩු කාලෙකින් ඉතාම වැඩි ප්‍රමාණයක් කරගන්න. ඔයගොල්ලන් මෙතන ඉන්න කවුරු හරි ඉන්නවා නම් කමංගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් නැත්නම් ඒ වගේ තැනක තමන්ගේ ව්‍යාපාරයක් කරන කෙනෙක් ඔයාගේ ව්‍යාපාරයේ තියෙන මේ ලාභය කියන එක වැඩි කරගන්න මේක හොඳ පිටුවහලක් වෙන දෙයක්. එතකොට මේක ඉගෙන ගන්නවා කියන එක හරිම වාසිදායක හැම අතින්ම. ඉතින් ඒක නිසා මේක ඔයගොල්ලෝ දැන් මෙතන හැමෝම යොමු වෙච්ච හන්දා ප්‍රශ්නයක් නෑ. යොමු නොවන අයට මේක ඉගෙන ගැනීම කියන එක ගොඩාක්ම වැදගත් වෙනවා ඒගොල්ලන්ගේ ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. හරි. එතකොට අපි මේක සටහන් කරගන්නවා නේද? කරමු නේද? introduction to computer කියලා චූටි නෝට් එකක් දාගන්න මේකේ. එතකොට අපිට පොඩ්ඩක් නෝට් එකක් මොකක් හරි තියෙනවනේ. කාට හරි පුළුවන් මේක දැන් මම රෙකෝඩින් එකක් දෙනවා. මේ වෙලාවේ ඔයාට හිතන ඔයාට කල්පනා වෙන දේවල් ඔයාගේ නෝට් එකක් විදියට මේක ලියා ගන්න. මම මේකේ නෝට් එක දෙන එක නම් ප්‍රශ්නයක් නැහැ. අර මම කියපු දේවල් එක්ක ඔයාගේ පොඩි සටහනක් දාගත්තොත් මම හිතන්නේ පහසු වෙයි ඔයගලන්ට. අනුපාත මහත්තයා මොකක් හරි ප්‍රශ්නද? උස්සන් ඉන්නද? සම්පත් මහත්තයා නෝට් එකක් දාගන්නව නේද? මොනේද? හරි නේද? කවර් ලියන ඉන්නවද ඊළඟට යන්න. හරි නේද?
ලියලා ඉන්නත් ඔක කරට වේ. අනේ හරි ඊළඟට හරි හරි සර්. ඊළඟට කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. A computer processes the data that we input. කම්පියුටරේට මොකක් හරි දත්තයක් දුන්නොත් තමයි එයා එක ප්‍රොසෙස් කරන්නේ. දත්තයක් දුන්න සමින් ප්‍රොසෙස් කරන්න ගන්නෙත් නැහැ. මෙයාට අදාළ කමාන්ඩ්ස්. ඒ කමාන්ඩ්ස් වල අනුව දැන් උදාහරණයක් විදිහට අපි ඉන්පුට් කරනවා නම් 5යි එකතු කරන්න කියලා මේ 5යි එකතු කරන්න කියලා කියන්න ඕන. 5යි නැත්නම් 5යි 10යි ඉන්පුට් කරාට වැඩක් නැහැ. ඉන්පුට් කරලා බලන් හිටියට මුකුත් වෙන්නේ නැහැ. මොකද එයාට කියන්න ඕනේ 5යි එකතු කරන්න කියලා. නැත්තම් මෙයා බලන් ඉන්න. හරිද? 5යි එකතු කරන්න කියනවා. එකතු කරන්න කිව්වේ නැත්තම් මෙයා කරන්නේ නැහැ කවදාවත්. එතකොට අපිට ඕන වැඩේ කියන්න ඕන. හරියට නිකන් සර්ච් කීකරු සේවකයෙක් වගේ. මම මේක කියන්නේ මොකද මම පහුගිය අවුරුදු 6කට විතර කලින් මම ටීචර්ස් ට්‍රේනින් කරා ගවර්න්මන්ට් ගුරුවරුන්ට පුහුණු කරන්න පටන් ගත්තා. පුහුණු කරද්දී ඒ ගුරුවරුත් දැන් ඔබතුමන්ලා වගේ යම් කිසි මට්ටමකට වයසයි යම් කිසි මට්ටමක් ඇවිල්ලා ඒක නිසා මේ කම්පියුටරේ කියන එක බයයි. දැන් මම හිතන්නේ ඔබතුමන්ලාත් සමහර කට්ටිය මේක ඇති. ඉතින් මොකක් වෙයිද කැඩෙයිද බිඳෙයිද කොහොම කතන්දර ගොඩක් බයයි. මේ බය වෙන්න එපා. කම්පියුටරේ කියන්නේ අපිට වැඩක් කරගන්න තියෙන එක. ඒක නිසා බය වෙන්න එපා. ඔයාලා වැඩේ කරගන්න. මේකේ software එකක් මොකක් හරි ප්‍රශ්නයක් ඔය ඊට මෙහෙට වෙන එකක් තමයි වෙන්නේ. ඒක ලොකු ගාණක් යන්න නැතුව ඒක හදාගන්න පුළුවන්. හරිද? ඉතින් අපිට අවශ්‍ය වැඩේ කරගන්න අපිට යම්කිසි දැනුමක් ඕන වෙනවා. ඒ දැනුම පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න. බය වෙන්න එපා කම්පියුටරේට. ගොඩක් කට්ටිය බයයි. බය නැති කරගන්න. හරිද? ප්‍රශ්න තියෙනවා දැන් ඔයගොල්ලෝ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනම් මගේ ප්‍රශ්න අහන්න WhatsApp group එකේ ඉන්නවනේ ඔයගොල්ලෝ හැමෝම. WhatsApp group එකට දාන්න මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට මම මේකට උත්තර දෙන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර බය වෙන්න බෑ මේකට. බය නැතුව වැඩ කරන්න ඕනේ. බය වුණොත් මේ වැඩේ කරන්න මේක ඔබ එබුවොත් මේද මේක ඔබ කියවන්න බලන්න. ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒ ඉංග්‍රීසි වචන ටික බලලා කියවන්න. මම ඔයගලන්ට කියලා දෙන දැන් ඉංග්‍රීසි වචන සමහර කට්ටියට තේරෙන්නේ ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට කෙලින්ම ඉන්ටර්නෙට් එක පාවිච්චි කරද්දී මම කියන්නම් ඒ ඊළඟ දවසට අපිට ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න. දැන් සමහර කට්ටිය දන්නවා ට්‍රාන්ස්ලේට් කියලා එකක් තියෙනවා. එතකොට මේ Google Translate එක හරහා ඔයගලන්ට ඔයාගේ ඔය ඉන්පුට් කරන ඔය ඉංග්‍රීසි වචන ටික සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට තේරෙනවනේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. එතකොට අපිට ඒකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපිට මේ උපයෝගී කරගන්න දේවල් ගොඩක් තියෙනවා. අපිට යම් කිසි මට්ටමකට දැනුමක් තමයි බේසික් නොලෙජ් එකක් තමයි අවශ්‍ය. ඉතින් එහාට ඔයගොල්ලෝ මොකද IT කියන එක මට උගන්වන්න මේ මාස 5 උගන්වන්න අපි ඉගෙන ගන්න. ඉගෙන ගන්න කොහොමද කියලා. IT කියන එක යම් කිසි මට්ටමක් දියුණු කරගත්ත පස්සේ ඔයගොල්ලන්ට තමයි ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක කියනවා a computer processes the data that we input according to the commands and provide us with the required information in the desired form. අපිට අවශ්‍ය විදියට command එක දුන්නාට පස්සේ අපිට අවශ්‍ය විදියට අපිට අවශ්‍යතාවයේ පරිදි අපිට තොරතුරු ලබා දෙනවා. Therefore, we call the computer an information system. අපි තොරතුරු පද්ධතියක් කියලා තමයි මේ කම්පියුටරේ හඳුන්වන්නේ. එතකොට කම්පියුටරේට දත්ත ලබා දෙනවා, දත්ත සකස් කරනවා, සකස් කරන්නේ අපි ලබා දෙන කමාන්ඩ්ස් අනුව නැත්නම් අපි ලබා දෙන විධානයන් අනුව. එතකොට විධානයන් දෙන්න කෙනෙක් ඉන්න ඕනේ. යූසර් කෙනෙක් ඉන්න ඕනේ. යූසර්ට අනුව තමයි යාදී එක්ක දීලා තියෙන කමාන්ඩ්ස්. නැත්නම් අපි කියනවා මෘදු කාංගයක් කරා අපිට මේ කමාන්ඩ්ස් රෙකෝඩ් කරලා තියා ගන්න පුළුවන්.
අන්නේ රෙකෝඩ් කරපු ඒවා තමයි අපි මේ අවුට්පුට් එක විදියට දකින්නේ. ඒතකොට රෙකෝඩ් කරපු එකෙත් කමාන්ඩ්ස් අපිට ඒ අවශ්‍යතාවය අනුව වෙනස් කර කර දෙන්න පුළුවන්. හරිද? ඒ විදියට තමයි අපි මේ software එකක් මෘදුකාංගයක් හදලා තියෙන්නේ. එතකොට අන්නේ හරහා අපිට අවශ්‍ය තොරතුරු අපිට අවශ්‍ය විදියට අපිට ඕනනම් වගුවක් විදියට අවුට්පුට් එක ගන්න වගුවක් එනවා. අපිට ප්‍රස්තාරයක් ගන්න ඕන නම් ප්‍රස්තාරයක් විදියට අවුට්පුට් එක එනවා. අන්න ඒ විදියට අපිට මේක වෙනස් කරලා ගන්න පුළුවන්. ඉතින් desired form එක කියලා කියන්නේ ඔයාගේ අවශ්‍යතාවය තමයි මෙයාට කියන්නේ. කම්පියුටරයට ඕන විදිය ඕන එකක් කියලා බලන් හිටියොත් ඉතින් අපිට අදාළ දේ දෙන්නේ නැහැ. හරිද? අපිට අවශ්‍ය දේ දෙන්න ඕනේ. අපිට අවශ්‍යතාවය කියන්න ඕනේ. අවශ්‍යතාවය අනුව අපිට අවුට්පුට් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද කියලා මම හිතනවා. එතකොට මේ තියෙන්නේ submitting data. මේ මෙතන කියනවා submitting data. ඒවා තමයි input දෙනවා, submit කරනවා. Process and storage of data. මේවා සකස් කරලා ඒවා store කරනවා. Giving the required information. අපිට අවශ්‍යතාවය පරිදි අපේ තොරතුරු ලබා දෙනවා. හරිද? අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලගේ ඔය පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එක. ස්මාර්ට්ෆෝන් එකේ තියෙනවා contact list එක. නැත්නම් අපි කියනවා ඒකට මොකද්ද මේ contact list එක address book එක මොකක් හරි තියෙනවනේ. ඒකෙදි ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඔයගොල්ලෝ data දානවා. data දානවා කියන්නේ එක එක්කිනාගේ ඔයාලගේ ආදුවන්ගේ නෑදෑයන්ගේ දුවගේ පුතාගේ කාගේ හරි numbers ටික ඔකේ දානවා. ඔයා මොකද කරන්නේ? අවශ්‍යතාවය පරිදි ඔයාගේ ඔයාගේ පුතාට කෝල් එකක් දෙන්න ඕන නම් දුවට කෝල් එකක් දෙන්න ඕන නම් නැත්නම් කවුරු හරි යාළුවෙක්ට අයියට මල්ලිට කාට හරි කෝල් එකක් දෙන්න ඕන නම් මේකේ ඩයල් එක සර්ච් කරනවා පුතා හරි කවුරු හරි සර්ච් කරලා ඊට පස්සේ කෝල් එක ගන්න. ඉතින් මේ ইনফরমේෂන් ටික ස්ටෝර් කරලා තියෙනවා data ටික ඉන්පුට් කරලා ඉන්ෆර්මේෂන් ටික අපි අවුට්පුට් එක ගන්නවා. අපි අපේ කමාන්ඩ් එක දුන්නට පස්සේ කමාන්ඩ් එක තමයි කාට හරි කෝල් එකක් ගන්න. හරිද? ඒ වගේ නැත්නම් ATM මම ඉස්සරහට තියෙනවා එක. ATM මැෂින් එකක් ගත්තාම ATM මැෂින් එකේ ඔයා කාඩ් එක අරන් යනවා. කාඩ් එක data විදියට ෆීඩ් කරාම ඔයා process කරගන්නවා කොච්චර ගාණක්ද ඉස්සෙල්ලම අපි දෙනවා මොනවාද රහස්‍ය අංකය ඉන්පුට් කරාට පස්සේ process කරගන්නවා කීයද කියලා account එක update වෙනවා. ඔයාලට සල්ලි ගන්නවා කාඩ් එක ගන්නවා ගෙදර යනවා. ඒක තමයි output එක. එතකොට අන්න ඒ වගේ මේ information system හරහා තමයි මේවා වෙන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ computer එකක් කියන්නේ information system එකක් කියලා. මේක තමයි basic functionality. කොහේ කරත් ඔයාලා හිතලා බලන්න computer එකෙන් යම් කිසි වැඩක් කරන තැන මේ වැඩ කරන තැනේදී ඔයගොල්ලෝ බලන්න මොකද්ද input එක මොකද්ද process එක මොකද්ද output එක ඊට පස්සේ storage එකකුත් ඇති පැත්තක. හැබැයි basic විදිහට කතා කරන්නේ data process output කියන concept එක. පැහැදිලි නේද? අපහැදිලිලක් තියෙනවා නම් කියන්න මම කතා පැහැදිලි කරලා දෙන්නම්. Basic functionality of a computer. හරි. ඔකෙත් note එකක් දාගන්න. ඔයගොල්ලෝ මේ Zoom එකෙන් සම්බන්ධ වෙද්දී ඔයගලන්ට data package එකක් තියෙනවා dialog mobitel ඔක්කොටම Zoom free එකක් ඒක පාවිච්චි කරන්නේ නැත්නම් අනවශ්‍ය විදියට data යනවා ඒක
ඩයලොග් ළඟ නම් තියෙන 165 එතකොට 30 GB එකක් මොබිටෙල් ළඟත් 150ට දුරට තියෙනවා 25 GB වගේ එකක් ඒ පැකේජ් එකක් දාගත්තාම වැඩිත් එක්ක ඔයාලට ඕන තරමක් පාවිච්චි කරන්න පුළුවන් ඒ පැකේජ් එක ඇක්ටිවේට් කරන්න normal data පාවිච්චි කරන්න එපා මොකද මේ අපරාධේ බොරුවට ගොඩක් ප්‍රමාණයක් data කියන්නේ ටිකක් සැලකිය යුතු මට්ටමින් සාමාන්‍ය පැය දෙකක ක්ලාස් එකකට 1GB 2GB වගේ යනවා. ඉතින් අරක එහෙම ප්‍රශ්නයක් නැහැ. මාසෙටම රුපියල් 150ක් 160ක් වගේ තමයි වෙන්නේ data charge එක. එකපාරක් දැම්ම නම් ඇති මේ පැකේජ් එක. අපි ක්ලාස් කරලත් දාන්නේ මේ එක පැකේජ් එකපාරයි. 160. ඒක ඊට අඩු එකක් නැහැ. ඊට අඩු එකක් ඕගලන්ට ඇති. ඊට අඩු එකක් නැහැ. සමහර අය දන්නවා ඇති මේ නොදන්න කට්ටිය පාවිච්චි කරන අන්දයි මම කිව්වේ. එතකොට මේ ඒක දාගත්තාම මේ ඔයගොල්ලන්ට Zoom ඕන මීටින් එකක් මේ ක්ලාස් එක නෙමෙයි ඕනම ක්ලාස් එකකට දාන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. Zoom එකට පුළුවන් Microsoft Teams කියලා app එකක් තියෙනවා ඒකටත් පුළුවන් දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? ලියාගත්තා. හරි අපි යන් ඊළඟ කතාවට මේ තියෙන්නේ මම කිව්වා ATM එක. ATM එක කීබෝඩ් එක විදියට කීබෝඩ් එකෙන් data ටික input කරනවා කාඩ් එක දානවා ඊට පස්සේ bank processing system එක තියෙනවා ඒකේ process එක කරනවා account balance එක බලනවා නම් එහෙමයි දැන් මේකෙම CDM එක ATM එක කියලා කියන්නේ automatic teller machine එක CDM කියලා කියන්නේ cash deposit machine එක මේ දෙකම දැන් මේ දවස්වල වැඩිපුරම භාවිතා වෙන දෙකක් CDM එක ATM එක. ඒක real world එකේ පාවිච්චි කරන තැනක් ඕක. ඔයගොල්ලෝ හැමතැනම එදිනෙදා ජීවිතේ. ඊළඟ QR code එක. QR code එකත් ඔය එදිනෙදා ඔයගොල්ලෝ පාවිච්චි කරන එකක්. QR code එකෙන් කරන්නේ ඇත්තටම QR code එක ස්කෑනර් එකක් තිබ්බහම මේ ස්කෑනර්ස් app එකක් download කරගන්න ඕනේ. ඒකට ඔයගොල්ලෝ QR code එක ස්කෑන් කරාම ඔයගලන්ට ඒ අදාළ details තියෙන website එකට යන්න පුළුවන්. අන්න ඒ වගේ facility එකක් තමයි මේ QR code එකෙන් සිද්ධ කරන්නේ. ඔන්න ඔක real world example විදියට අපිට ගන්න පුළුවන්. ඒ ටිකත් පොඩි සටහනක් දාගන්න real world example කියලා automatic teller machine ඒකේ පොඩ්ඩක් පොඩි නිකන් රූපන්දින්න යන්න එපා. පොඩ්ඩක් sketch එකක් වගේ දාගන්න QR code එකක් දාගන්න. hello silent කරන්න phone එක හරිනේ මට QR code එකක් ලියා ගන්න දී හරි අපි යම් වැඩේට බහින්න යන්නේ දැන් බටින් කොටින් ආවා දැන් ඔන්න කම්පියුටර් එන්නේ කම්පියුටර් ටෝටල් කම්පියුටර් සිස්ටම් එතකොට අපි කියනවා මෙන්න මෙහෙම කතාවක් මේකේ නෝට් උපරිමම අඩු කරලා තියෙනවා ගොඩාක් ප්‍රමාණයක් අඩු කරලා අපි තියරි වලට නෙමෙයි වැඩිපුර අවධානය දෙන්න ප්‍රැක්ටිකල්ස් වලට මේ අද දවස් ඇතුළත මේ තියරි මේ කොටස් ටික ඉවර කරලා දාන්න හරිද ඊට පස්සේ ඊළඟ දවසේ නම් ප්‍රැක්ටිකල්ස් වලට තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකද තියරි කර ඉඳලා ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් සිටුේෂන් එකේ ඉන්න කට්ටියනේ ඉතින් ඔයගලන්ට අර බේස්මන්ට් එක තමයි මේ මම අද දාන්නේ බේස්මන්ට් එක කියලා කියන ඔයගලන්ට බේසික් අයිඩියා එකක් තියෙනවානේ මොකක්ද මේක කෙරෙන්නේ කියන එක නැත්නම් එකපාරට software එකක් කරනකොට ඔයගලන්ට එච්චර අයිඩියා එකක් යන්න නැති වෙන්න පුළුවන් ඒක වෙනවා ඒක නිසා මේ කම්පියුටර් සිස්ටම් එක ගත්තාම මේ කම්පියුටර් සිස්ටම් එකේ ඉන්නවා ප්‍රධාන අංග තුනක් මේ ප්‍රධාන අංග තුනේ කම්පියුටරයට අයිති වෙනවා ප්‍රධාන වශයෙන්ම මේ ෆිසිකල් තියෙන දේවල්. ඒ කියන්නේ අපි ඕකට සිංහලෙන් කියනවා දෘඩාංග කියලා. හරිද? ෆිසිකල් කම්පොනන්ට්ස්. ෆිසිකල් කම්පොනන්ට්ස් කියලා කියන්නේ ඕගොල්ලෝ කම්පියුටර් බාහිරින්ම දැකපු විදිය හෝ වේවා
බාහිරින් දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ බාහිරින් දැකපු දේවල් ටික. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් කීබෝඩ් එක, මවුස් එක. එහෙම ඒවා අහලා තියෙනවනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මොනිටර් එක නැත්නම් තිරය නැත්නම් සංදර්ශකය නැත්නම් මොනිටර් එක ඔයගේ කතන්දර ගොඩක් කියනවා. ඊට පස්සේ ස්පීකර් එක දැන් නම් ඔයගොල්ලෝ වෙබ් කැමරාව පාවිච්චි කරනවා. ඊළඟට ඉන්ටර්නෙට් යන ඔයගොල්ලෝ පාවිච්චි කරනවා රවුටර් එක, ඩොන්ගල් එක, මිකි නොකි හැම දෙයක්ම ඔයගොල්ලෝ මේ දෘඩාංග ගණයට අපිට අල්ලන්න පුළුවන් නම් කම්පියුටරේ දෙයක් ටච් කරන්න පුළුවන් නම් ෆිසිකලි තියෙනවා නම් අපි ඒකට කියනවා හાર્ඩ්වෙයාර් කියලා. කම්පියුටර් හાર્ඩ්වෙයාර්. හරිද? ඔන්න ඔක ප්‍රධාන දේ. මොකද හાર્ඩ්වෙයාර් එක තමයි මේ කම්පියුටරේ කියන එක අපි ෆිසිකලි දකින්න එපා. ෆිසිකලි දකින්න ඕකේ. ඊළඟ එක මේක ඇතුලේ තියෙන දෙයක් බලන්න පුළුවන් හැබැයි අල්ලන්න බෑ. බලන්න පුළුවන් අල්ලන්න බෑ. ඒ කියන්නේ අපිට වැඩක් කරගන්න පුළුවන් තියෙනවා කියලාත් පේනවා. හැබැයි මේක අල්ලලා ගන්න බෑ. දැන් මේ අපි දැන් මවුස් එක ගත්තොත් මේක ගත්තොත් මේක අල්ලන්න පුළුවන් නෙමෙයි. CD ROM එක ගත්තොත් මේ hard disk එක ගත්තොත් මේක අල්ලන්න පුළුවන් නේ. මේ ෆිසිකලි තියෙනවානේ. හැබැයි අරක ෆිසිකලි නැහැ. අරක කම්පියුටරේ තියෙන්නේ අපිට වැඩක් කරගන්න අවුට්පුට් එකක් කරගන්න අපිට මේ වෙනවා කියලා පේනවා. හැබැයි ඒක අල්ලන්න බෑ, ටච් කරන්න බෑ. අන්න ඒ වලට තමයි අපි කියන්නේ software එකක් කියලා. අපි සිංහලෙන් කියනවා මෘදුකාංගයක් කියලා. නැත්තම් ප්‍රෝග්‍රෑම් එකක්, වැඩසටහන. ඔය ඔක්කොම software වලට කියන නම් තමයි. අපි software එකක් තමයි කියන්නේ සාමාන්‍ය software එකක් තමයි professional name එක. හරිද? මෘදුකාංග කියලා සිංහලට හදාගෙන තියෙනවා. ඊළඟට අපි කියනවා ප්‍රෝග්‍රෑම් එකක්, කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක්, නිකම් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියනවා. ඔය ඔක්කොම software වලට කියන නම් අපි ව්‍යවහාරයේ තියෙන දේවල්. ඊළඟට කම්පියුටර් ඉස්සරහා වැඩ කරන කට්ටිය. අපි ඒගොල්ලන්ට කියන්නේ users-ලා කියලා. use කරන කට්ටිය, පාවිච්චි කරන කට්ටිය. එතකොට පාවිච්චි කරන කට්ටිය එයාලගේ job එක අනුව වෙනස් කරගන්න. job එක අනුව තමයි වෙනස් වෙන්නේ. ඔයාලා කම්පියුටර් ඔපරේටර් කෙනෙක් නම් එයා පාවිච්චි කරන මෘදුකාංග ටික වෙනස්. එයා පාවිච්චි කරන කම්පියුටරේ සමහර වෙලට වෙනස් වෙන්න පුළුවන්. ඒ දේවල් ටික වෙනස් වෙනවා. එයා පාවිච්චි කරන මේ කම්පියුටරේට අදාළව පාවිච්චි කරන දේවල් සමහර වෙලාවට වෙනස් වෙන්න. සමහර වෙලාවට ගොඩක් වෙලාවට වෙනවා. කම්පියුටරේ වේගය, කම්පියුටරේ ස්පීඩ් එක, කම්පියුටරේ තියෙන දේවල්, ෆැසිලිටිස් ගොඩක් වෙනස් වෙනවා. ඊළඟට කම්පියුටරේ මේ අපි software develop කරන නැත්නම් අපි කියනවා program හදන කෙනෙක් නම් එයාගේ කම්පියුටරේ තවත් වෙනස්. එයාගේ කම්පියුටරේ ස්පීඩ් එක වැඩි, එයාගේ කම්පියුටරේ capacity එක වැඩි, data storage එක වැඩි. කොටිම ගොත් එයාගේ talent එකත් වැඩි. අර කම්පියුටර් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන කම්පියුටර් අපි කියන ඇසිස්ටන්ට් ඒ වගේ දේවල් පාවිච්චි කරන කෙනාට වඩා අරගේ knowledge එක සහ ඒ අදාළ දේවල් ටික ගොඩක් වැඩි. ඊළඟට පාසලේ උගන්වන ගුරුවරයෙක් නම් එයා වෙන විෂයක් IT නෙමෙයි වෙන විෂයක් උගන්වන කෙනෙක් නම් එයාගේ කතන්දරේ වෙනස්. එයා පාවිච්චි කරන කම්පියුටරේ වෙනස්. ඊළඟට එයා ඩ්‍රෝවින් අඳින කෙනෙක් නම් එයා මොන හරි නිර්මාණ කරන කෙනෙක් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නම් එයා පාවිච්චි කරන කම්පියුටරේ තවත් වෙනස්. එයාගේ ග්‍රැෆික් ක්වොලිටි එක වැඩි, ලොකු ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා. ඒ වගේ ගොඩක් දෙයක්. එයා කම්පියුටරේ පාවිච්චි කරලා ඩ්‍රෝවින් අඳින කෙනෙක් නම් එයා තවත් වෙනස් කෙනෙක්. එයාගේ ස්පීඩ් එක වැඩි, එයා පාවිච්චි කරන්නේ වෙනම වැඩක්. එයා ඩිජිටල් බැනර් print කරන කෙනෙක් නම් එයා තවත් වෙනස්. ඊළඟට එයා වෙබ්සයිට් හදන කෙනෙක් නම් එයා වෙබ්සයිට් ඩෙවලොප් කරන කෙනෙක් නම් එයා තවත් වෙනස්. හැබැයි ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට චුට්ටක් ළඟ යනවා. හරිද? ඊට පස්සේ ඔන්නෝම ඊළඟට එයා කම්පියුටරේ පාවිච්චි කළා ඔයා හිතමු දැන් ෆුඩ් සිටි හරි කොහේ හරි තැනක වැඩ කරන ඒ බිල් print කරන කවුරු හරි කෙනෙක් නම් අන්න ඒ වෙනස්. අන්න users-ලා විවිධාකාරයෙන් ඉන්නවා. හරිද? තව කෙනෙක් ඉන්න පුළුවන් කම්පියුටරේ ඔය network කියලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙන ඔෆිස් වල ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මේ network හදන කෙනෙක් නම් network එක බදා ගන්න කෙනෙක් නම් එයා තව වෙනස්. එයා පාවිච්චි කරන softwares වෙනස්. එයා පාවිච්චි කරන කම්පියුටරේ වෙනස්. එයා පාවිච්චි කරන ගොඩක් ඒවා වෙනස් වෙනවා. ඉතින් මේ පරිගණකයේ මේ පාවිච්චි කරන මේ කම්පියුටර් ඉස්සරහා ඉඳගන්න කෙනා මත මේ දෘඩාංග ටික සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හරිද? ළඟ යන ඒවා තියෙනවා. හැබැයි ගොඩක් වෙනාට වෙනස් වෙනවා. එතකොට ඒ විදිහට අපි ඒ කම්පියුටරේ තෝරගන්නවා. දැන් ඔයගොල්ලෝ කම්පියුටරයක් ගන්න යනවා නම් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය වලට ගැලපෙන විදිහට තමයි ඔයගොල්ලන් කම්පියුටරේ ගන්න. ඔයාගේ දුවට පුතාට කම්පියුටරයක් අරන් දෙන්න යනවා නම් ඔයා එයාගේ ගැලපෙන එයාගේ අවශ්‍යතාවයට ගැලපෙන ඕනේ විදිහට තමයි ගන්න ඕනේ. එයා කියන විදිහට ගන්න ඕනේ නැහැ.
ඔයා එයාට වැඩ කරන්නේ මෙන්න මේ softwareද මෙන්න මොනවාද වැඩ කරන්නේ කියන එක හොයලා බලලා ඔයාට අරන් දෙන්න පුළුවන් එයාට. නැත්නම් සමහර වෙලාවට එයා ඉල්ල ගේම් ගන්නත් පුළුවන්. එයාට අර වැඩෙත් කරගන්න පුළුවන්. ගේම් ගන්නත් පුළුවන්. ගේම් සෙල්ලම් කරන්න පුළුවන් software. එතකොට ඒකට යන වියදම ගොඩක් වැඩි. අරකට වඩා දෙගුණේ තුන්ගුණේ සමහරලාට යනවා. ඉතින් ඒක දැන් අම්මලා තාත්තලා මෙතනත් ඇති. ඒක හන්ද ඒක කියන්නේ දැන් මොකද දරුවෝ පාවිච්චි කරන ඕගලන්ට දැනුමක් නැහැ ගොඩක් වෙලාවට. දැන් මේවා අපිට හම්බෙන දේවල් මේ දවස්වල හම්බෙන දේවල් මේ අලුත් දේවල්. ඉතින් එතකොට ඒ වගේ ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඉන්නක නැත්තම් දන්න කෙනෙක්ගෙන් ඔයගොල්ලෝගේ යාළුවෙක්ගෙන් කාගෙන් හරි මේ සම්බන්ධය අරන් දෙන්න කලින් යාළුවෙක්ගෙන් කාගෙන් හරි අහන්න. අහලා බලලා අරන් දෙන්න. මොකද නැත්තම් මේ දවස්වල අපි කොහොම ජීවත් වෙන්නේ ගොඩක් අමාරු වෙන්නේ. ඒක නිසා මේ මුදල් කියන එක අවශ්‍ය වෙනවා. අනිත් එක මේ දවස්වල කම්පියුටර් එකක් ගන්න කියන ගොඩක් වැඩි. ගාණක් වැඩි. ඒක වෙනම කතාවක්. එතකොට ඒක නිසා ගාණ කියන්නේ ගොඩක් වැඩි ඇත්තට. මාකට් එකේ කම්පියුටර් එන්නේ නැහැ කියනවා වගේ කියලා ඉතින් ගණන් වැඩි කරලා ඉතින් ලාභය උපරිම කරගන්න ඉතින් ඒක එක ට්‍රික්ස්. ඒක නිසා එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කතන්දරේ තමයි. එතකොට කම්පියුටර් සිස්ටම් එක ගත්තාම හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් කියලා ඔළුවේ තියාගන්න ෆිසිකල් කම්පොනන්ට්ස් ටික අල්ලන්න පුළුවන් දේවල් ටික සොෆ්ට්වෙයාර් එක කියන්නේ මෘදුකාංගයක් අල්ලන්න බෑ පේන්න තියෙන දෙයක් යූසර්ස්ලා කියන්නේ පාවිච්චි කරන කට්ටිය. එතකොට මේ තුන් දෙනාම ඉන්න ඕනේ මේ කම්පියුටරේ මේ ෆන්ක්ෂන් එක නැත්තම් මේ සිස්ටම් එක වැඩ කරන්න. මේ සිස්ටම් එක වැඩ කරන්නේ හැමෝම ඉන්න ඕනේ. හැමෝම හිටියේ නැත්තම් මේ සිස්ටම් එකෙන් කොටස් කවුරු හાર્ඩ්වෙයාර් තිබ්බේ නැත්තම් කොහොමවත් කරන්න බෑ. සොෆ්ට්වෙයාර් එක හරියට නැත්තම් ඔයාලගේ වැඩේ කරගන්න බෑ. යූසර් කෙනෙක් කම්පියුටර් එකක් තියෙනවා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා යූසර් නැහැ වැඩ කරන්න විදියක් නැහැ කම්පියුටරේ නිකන් තියෙනවා. හරිද? දැන් සමහරලාට දැන් ඔයගොල්ලෝ කම්පියුටර් එකක් තියෙනවා හાર્ඩ්වෙයාර් තියෙනවා සොෆ්ට්වෙයාර් දාලා දිනවා ඔයගොල්ලන් කම්පියුටරේ වෙනම දිනවා මොකද ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න දන්නේ. දැනුමක් නැහැ. එතකොට ඒක වහලා දාලා තියෙනවා. එතකොට සිස්ටම් එක සම්පූර්ණ නැහැ. එතකොට කම්පියුටරේ හાર્ඩ්වෙයාර් මොකක් හරි ඩැමේජ් එකක් කියලා මොකක් හරි පිච්චිලා නම් ඒත් එහෙමයි. එතකොට හાર્ඩ්වෙයාර් නැහැ software එකත් ඇතුලේ තියෙන users ඉන්නවා වැඩ කරගන්න විදියක්. ඊළඟ එක ඔයගොල්ලන්ට කම්පියුටරේ hardware එකක් තියෙනවා. අපි වැඩ කරන්නත් දෙනවා software එක මොකක් හරි කරප්ට් වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් කළා software එක. ඉතින් ওই තුනම අර ධම්මලක පුරුක් වගේ හරියට දෙන්න ඕනේ. ඒක තිබ්බොත් තමයි ওই තුනම එකට යන්නේ. හරි. එතකොට මේක ලියා ගන්න අයිඩියා එක දාගන්න total computer system. note එකක් දාගන්න. චූටි. ඩෙලිවරිද ඉවරනම් පොඩක් කියන්න මම ඊළඟට යමු අපි වේගය වැඩිද වේගය වැඩි නෑ නේද ඉතින් කියන්නේ හරි පරිගණක පද්ධතිය ගත්තාම මම කියපු ටිකේම පොඩි ස්කෙච් එකක් විදියට ඔය තියෙන්නේ පොඩි සටහනක් විදියට දෘඩාංග මෘදුකාංග සහ ජීවාංග කියලා ඔන්න ඔය ප්‍රධාන කොටස් හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ලයිව්වෙයාර් හරි ඔබ පොඩ්ඩක් අඳගන්න ටක් දාලා
හරිනේ. හරි. ඊළඟ ස්ලයිඩ් එක. අපි කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගත්තොත් මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් වලට ඉන්ක්ලූඩ් වෙනවා ෆිසිකල් පාර්ට්ස් ටික සියල්ලම. කම්පියුටරේ ෆිසිකලි නැත්තම් අපි කියනවා භෞතිකව තියෙන සියලුම දේවල්ම හાર્ඩ්වෙයාර් විදිහට අයිති වෙනවා. We can divide computer into several categories. අපිට පුළුවන් මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියන එක කැටගරිස් කීපයකට කොටස් කීපයකට බෙදන්න. ආදානයන් විදිහට බෙදන්න පුළුවන්, නැත්නම් ආදාන උපාංග නැත්නම් input devices විදිහට බෙදන්න පුළුවන්. CPU memory කියලා දෙකකට බෙදන්න පුළුවන්. ඒ වගේ storage විදිහට, ඒ කියන්නේ මොනවාද storage එකක් විදිහට මතකයන් කියන්නේ මේ ස්ටෝර් කරගන්න ගබඩාවන්, ඊළඟට output ප්‍රතිදානයන් කියන මෙන්න මේ කතාන්දර ටිකට අපිට මේ hardware කියන එක බෙදන්න හැකියාවක් තියෙනවා. හරි. ලියා ගන්නකො hardware නැත්නම් දෘඩාංග. ඉංග්‍රීසි වල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් පොඩ්ඩක් අහන්න. ඒක මම කියන්නම්. මේක පොඩ්ඩක් ස්කෙච් එක ඉක්මනට අඳ ගන්න. හරි. අදගත්ත නේද? හරිනේ. එතකොට දැන් මේ විදිහට තමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. දැන් හાર્ඩ්වෙයාර් ඔයගලන්ට කිව්වහම ඔයාලගේ මෙන්න මෙතන තියෙන ටික ඔයගොල්ලෝ දකින්නේ නැහැ ගොඩක් වෙලාවට. මෙන්න මේ ඇතුලේ තියෙන ටික ඔයගොල්ලෝ දකින්නේ නැහැ මේ තියෙන ටික. ඔයගොල්ලෝ දකින්නේ මේ පිටින් තියෙන ටික. එතකොට කීබෝඩ් එක, mouse එක, printer එක, monitor එක දැකලා තියෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙන මේ processor එක, temporary storage එකක් විදියට තියෙන මේ RAM එක, floppy disk, hard disk කියන මෙන්න මේ permanent storage ඔයගොල්ලෝ දකින්නේ නැහැ. ඔයගොල්ලෝ මේ output එක විදියට මේ තියෙන මේ ටික තමයි දකින්නේ. හරි. එතකොට ওই විදියට තමයි කම්පියුටරේ ඔයගලන්ට physically පේන්න තියෙන්නේ කොටස් ටික. හරිද? එතකොට කම්පියුටර් hardware ගත්තාම මෙන්න මේ විදියට hardware ප්‍රධාන කොටස් වලට බෙදෙනවා. හරිද? එකක් තමයි input devices. ඒ කියන්නේ කම්පියුටරේට දත්ත ආදානය කිරීම සඳහා තියෙන උපාංග අපි කියනවා input devices කියලා. ඊළඟට දත්ත ප්‍රතිදානය කරන්න තියෙන ඒවා ප්‍රතිදාන සඳහා තියෙන ඒවා. CPU මම කලින් ස්කෙච් එකේ තෝග තිබ්බා. ඊට පස්සේ computer memory and communication devices. communication device තමයි latest device ටික අපිට හම්බෙලා තියෙන hardware components විදියට. දැන් මුලදී ওই ටිකේ තිබ්බේ මුලින්ම input device, output device, CPU. ඕකේ දැන් computer memory කියන එකත් ආයේ කලින් බෙදලා තිබ්බා කොටස් දෙකකට. ඉතින් එහෙම එකට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට communication devices අපි sannivedanaya සඳහා භාවිත කරන ඔයගොල්ලෝ දන්නවනේ 4G router එක, ඊට පස්සේ ස්විච් එක ඔහොම කිය දැන් කමියුනිකේෂන් ඩිවයිස් උත් ඒවත් හાર્ඩ්වෙයාර් නිසා ඒක ඒ විදිහට අරන් තියෙනවා. හරි. මේකේ පොඩි සටහනක් දාගන්න මෙන්න ඩයග්‍රෑම් එකක් විදිහට තියෙනවා. හරිද? ඒකත් වැදගත් වෙනවා. මොකද අර කමියුනිකේෂන් ඩිවයිසස් කියන එක අර කලින්ගේ තිබ්බේ නැති නිසා. ඕක තමයි දැන් ලේටස්ට්ම බෙදෙන විදිය. කාලෙන් කාලයට මේවා පොඩ්ඩක් වෙනස් වෙනවා හැමේට. මොකද මේ කම්පියුටර් කියන ඒවා අප්ඩේට් වෙනවා. ඒක නිසා මේ වල තියෙන දේවල් යම් කිසි මට්ටමේ සුළු වශයෙන් වෙනස් වෙනවා. මොකද IT කියන්නේ දිනෙන් දින අලුත් ටෙක්නොලොජිස් එකතු වෙන එකක්, සබ්ජෙක්ට් එකක්. ඒක නිසා IT කියන එක ඉගෙනගෙන දැන් උදාහරණයක් විදිහට දැන් ඔයගොල්ලෝ සිංහල විෂය කියන එක ඉගෙන ගත්තාම මේකේ අප්ඩේට් එකක් එන්නේ නැහැ නේ. හැබැයි IT කියන එක දවසින් දවස මොහොතින් මොහොත අප්ඩේට් වෙනවා. ඒක නිසා අපිට උගන්වලා ඉවර කරගන්නත් බෑ. ඔයගොල්ලන්ට ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ. හරිද? ඒක නිසා IT කියන එක ඔයගොල්ලෝ පාවිච්චි කරන්න දැනගත්තාම බේසික් නොලෙජ් එක ප්ලස් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ.
කොහොමද අලුත් දේවල් හොයාගන්නේ අලුත් දේවල් කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා කියන්නේ ඒක. ඒක නිසා දැන් අපි දැන් ඉගෙන ගත්ත දේවල් නෙවෙයි දැන් තියෙන්නේ. ඒකට අපි අප්ඩේට් වෙන්න ඕන. අපි අප්ඩේට් එක දාගත්තේ නැත්නම් ඔයගලන්ට කියලා දෙන්න බෑ. පොඩි ළමයින්ට කියලා දෙන්න බෑ. පොඩි ළමයි අපිට වැඩි දන්නේ නැත. ඒකට අපි අප්ඩේට් වෙන්න බෑ. අපි දැන් අපිත් ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න. ඒ කියන්නේ අලුත් දේවල් හොයාගෙන අන්තර්ජාලය පාවිච්චි කරලා අලුත් දේවල් හොයාගෙන ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේකෙදි වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ උනත් එහෙමයි. ඔයගොල්ලෝ මේක ඉගෙන ගත්තාට පස්සේ මේ කෝස් එකෙන් ඔයගලන්ට යම් කිසි බේසික් නොලෙජ් එක සහ අදාළ ටික හම්බ වෙනවා. වැඩක් කරගන්න පුළුවන් මට්ටමකටපත් කරනවා. එතනින් එහාට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඔයගොල්ලෝ අන්තර්ජාලය පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඔයගලන්ගේ අවශ්‍යතාවය පරිදි. සමහර මේකේ තියෙන දේවල් ඔයගලන්ට වැදගත් නැහැ. සමහර දේවල් වැදගත්. එතකොට වැදගත් දෙයින් ඉස්සරහට යන්නයි ඕන. එතකොට ඒකට ඉගෙන ගන්න වෙනවා. මම උගන්වන දේවල් එක්ක තව දේවල් එකතු කරගන්න වෙනවා. හරි. input devices. input devices කියලා කියන්නේ දත්ත හෝ උපදේශ පරිගණකය තුලට ඇතුළත් කරන්න අපි පාවිච්චි කරන දේ. අපි ඒකට කියනවා input device. හරියට නිකන් අපේ ඇස්, අපේ කන්, අපේ නාසය, දිව, ස්කින් එක වගේ අර ඉන්පුට් කරගන්න තැන්. අපි සංවේදකයන් කරගන්නවා මේ ශරීරයට. ඒ වගේම ඇස් දෙකෙන් බලලා ප්‍රොසෙස් කරගන්නවා, කන් දෙකෙන් අහනවා, ඊට පස්සේ නහයෙන් ගඳ සුවඳ, කන් එකෙන් රස, සමෙන් ස්පර්ශන සංවේදකයන් ලබා ගන්නවා වගේ කම්පියුටරේටත් මේවා ලබා ගන්න මෙන්න මේ ඉන්පුට් ඩිවයිසස් හරහා, සෙන්සර්ස් හරහා. එතකොට ඒ හරහා මේක ප්‍රොසෙස් කරන්න අපි අපේ නම් මොලේට යවනවා වගේ මෙයා ප්‍රොසෙසර් එකට ප්‍රොසෙස් කරන්න යවනවා. ඔන්න ඔක තමයි සරල සිද්ධාන්තය. මොකද මිනිස් ශරීරය සහ මේ මිනිසුන් කරන ක්‍රියාකාරකම් පදනම් කරගෙන තමයි සියලුම මේ මිනිසුන් නිපදවන සියලුම භාණ්ඩ සෑදෙන්නේ. සියලුම උපකරණයන් තැනෙන්නේ. ඔයගොල්ලෝ හොඳට හිතලා බලුවොත් මේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සමගාමී වෙලා මොකක් හරි දෙයක් තමයි හැදෙන්නේ. මොකද වැඩක් පහසු කරගන්න උපකරණයක් නිපද වෙන්නේ. ඒක නිසා කම්පියුටරය කියන එකත් මිනිස් මොලේ ආශ්‍රිත කරගෙන මිනිස් මොලේ සංවේදකයන් කොහොමද ගන්න ඒවා ආශ්‍රය කරගෙන තමයි හදලා දෙන්නේ. එතකොට ඉන්පුට් ඩිවයිස් කියලා කියන්නේ මේ ඇස කන නාසය ඔය දිව සහ මේ ශරීරයෙන් ගන්න ඒවා වගේ ඉන්පුට් කරගන්න දේවල්. එතකොට මේ ඉන්පුට් ඩිවයිසස් වෙන වෙනම බෙදෙනවා. ඒ ටික අපි ඊළඟට කතා කරමු. හරි. ඔකත් ඉක්මනට නෝට් එකක් දාගන්න. කවුරුහරි කෙනෙක්ට මේක කෙටි කරලා ලියා ගන්න ඕන නම් මේ විදිහට කියලා ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදිහට ලියා ගන්න පුළුවන්. මේක. කවුරුහරි කෙනෙක්ට මේ ටික ඔක්කොම ලියාගෙන කාර්යය ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. Google Translate හරි. කාර්යය මේක අපහසුතාවයක් තියෙනවා නම් මේ වචන තේරෙන්නේ නැහැ කියලා ඒකත් මගෙන් අහන්න මම කියලා දෙන්නම් මේ වචන ටික. හරිනේ. Examples for input devices. Input devices ගත්තාම මේ input devices වල ප්‍රධානතම device දෙක තමයි keyboard එක සහ mouse එක. නැත්නම් යතුරු පුවරුව සහ මූසිකය කියලා සිංහලෙන් කියනවා. එතකොට මේ දෙක තමයි ප්‍රධාන දේ. එතකොට මේ යතුරු පුවරුව කියන එක develop වෙන්නේ නැත්නම් යතුරු පුවරුව කියන එක එන්නේ ගොඩක් වෙලාවට මේ typewriter එක ඔයගොල්ලෝගේ කාලේ තියෙන මේ typewriter එක කලින් කාලෙක තියෙන මේ typewriter එක ආభాෂ කරගෙන තමයි මේ යතුරු පුවරුව කියන එක හැදෙන්නේ develop වෙන්නේ. සාමාන්‍යයෙන් යතුරු පුවරුවක තියෙනවා සාමාන්‍යයෙන් keys
ප්‍රධාන sizes දෙකක් තියෙනවා 101 102 යතුරු කියලා 104 108 කියන යතුරු ටික තියෙනවා. එතකොට මේ වල functions වෙනස් keys වල functions වෙනස්. එතකොට යතුරු පූර්ව ගැනත් ඔයගොල්ලෝ හොඳ දැනීමක් තියෙන්න ඕනේ. මොකද යතුරු පූර්වෙන් තමයි ගොඩක් කාර්යයන් ඔයගොල්ලන්ගේ දෙන inputs ටික යතුරු පූර්වෙන් තමයි දෙන්න පුළුවන්. ඒක නිසා යතුරු පූර්ව කියන එක ඉතාමත් හොඳින් දැනගෙන ඉන්න ඕන වෙනවා. එතකොට මේ තියෙන යතුරු පූර්වක සටහනක්. එතකොට මේකෙදි මේ control keys කියලා තියෙනවා જાතියක්. control keys කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ යතුරු පූර්වයේ කෙරෝලෙම බටන් එක මෙන්න මේ ESC බටන් එක. ඊට පස්සේ මෙතන තියෙනවා control බටන් එක, Windows බටන් එක, alt බටන් එක කියන ඒවා මේ පැත්තේ ඒ ටික තියෙන්නේ. මෙන්න මේ ටික අපි control keys කියලා කියනවා. නැත්නම් අපි කියනවා control keys. එතකොට ඊළඟ එක function keys. function keys කියලා කියන්නේ මෙන්න මේ උඩ ටික. මෙතන F1 to F12. ඒ වලින් කරන කාර්ය වෙනස්. හරිද? ඊළඟට character keys තියෙනවා. මෙන්න මේ ටික character keys කියලා කියන්නේ අකුරු විදියට තියෙන්නේ. අකුරු space එක. මෙන්න මේ ටික ඔක්කොම මේ කහ පාටින් දක්වලා තියෙන character keys ටික. එතකොට මේ character keys වලින් තමයි ඔයගොල්ලෝ දන්න විදිහට අකුරු. හැබැයි මේකේ ABCD පිළිවෙලට නෙමෙයි keyboard එක තියෙන්නේ. හරි? පොඩ්ඩක් හොඳට බැලුවොත් ABCD නෙමෙයි අපි QWERTY නැත්නම් අපි කියනවා QWERTY. එකෙන් තමයි Q වලින් තමයි පටන් ගන්න. ඊළඟට මේ වම් පැත්ත පැත්තේ තියෙනවා caps lock tab key එක, caps lock එක, shift key එක, ඒ ටික enter button එක, backspace එක මේ පැත්තේ තියෙනවා. ඒ ටික මම කියන්නම් මොනවද වෙන්නේ කියලා. ඒවලට අපි කියන්නේ character keys කියලා. ඊළඟ navigation keys කියලා තියෙනවා. එතකොට එහා මෙහා යාම සඳහා මේ set එක සහ මෙන්න මේ ටික navigation key. අනිත් එක තමයි numeric keypad එක. මෙන්න මේ පැත්තේ numbers සඳහා තියෙන ටික. ඔන්න ඔය කොටස් ටික තමයි සාමාන්‍ය keyboard එකේ. සමහර keyboard වල මේ තියෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් keyboard මේ විදියට තමයි තියෙන්නේ. බහුතරයක් keyboards මේ විදියට තමයි තියෙන්නේ. එතකොට keyboard එක ප්‍රධානම ආදාන උපාංගයක් විදියට තමයි සලකන්නේ. හරි. ඒක අපි පොඩක් කලින් slide එක අපි ලිව්වේ නෑ නේද? නෑනේ. keyboard එක ගැන මුලින් පටන් ගන්න. ලියන්නකෝ topic එකක් විදියට examples for input devices. ඒක ලියන්න there are several types. කියලා මේ ටික චුට්ටක් ලියා ගන්න. මොකද ගොඩක් මෙන්න මේ keyboard එක ගැන ඉගෙන ගන්න එක ගොඩක්ම වැදගත් දෙයක්. මොකද ගොඩක් අපි දැකලා තියෙනවා, මම දැකලා තියෙනවා courses වල මේ keyboard එක පාවිච්චි කරන කෙනා උගන්වන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද මේක උගන්වන්නේ නැත්තේ ඉතින් ඒක පොඩක් මේ ඇත්තටම කියනවා නම් පොඩි වාත කේස් එකක් තියෙනවා අපේ භාෂාවෙන් කිව්වොත්. එතකොට මේ හැබැයි මේක උගන්වන්න ඕනේ. මොකද දන්නවද මේක උගන්වන්න ඕනේ කියන්නේ? මේකෙන් තමයි ඔයගොල්ලන්ගේ ඉස්සරහා තීරණය වෙන්නේ. මොකද මේකේ කීස් ටික දැනගත්තොත් තමයි ඔයගොල්ලන් ඉස්සරහා වැඩ ටික කරගන්න පහසු වෙන්නේ. හරිද? අද ඒක නිසා ඔයගොල්ලන් කම්පියුටරේ හොඳට මේ කීබෝඩ් ටික හොඳට මේ බලන්න. කීස් මොනවද තියෙන්නේ කියලා නිකන් අද දැන් කලින් බලන්න නැතුව ඇතිනේ. මේකේ තියෙනවා හොඳට බලන්න F අකුර සහ J අකුර ගාව පොඩි ඩොට් දෙකකුත් තියෙනවා. හරිද? බලන්න හොඳට. ඒක අපි ටච් ටයිපින් සිස්ටම් එක. ඒ කියන්නේ keyboard එකකින් type කරනවා නම් keyboard එක දිහා බලන්න නැතුව type කරන්න පුළුවන්. touch typing කියන්නේ ඒකයි. ඔයගොල්ලෝ ඇඟිලි වලින් මේ ඇඟිලි ටික අල්ලගෙන මේ ඇඟිලි ටිකත් එක්ක මේ ඒ දෙකට මෙන්න මේ ඇඟිලි දෙක දාලා මෙන්න මේ ඇඟිලි දෙක තියන්න ඕනේ keyboard එකේ. ඒ F අකුර සහ J අකුර ගාවට ඉතුරු ඇඟිලි ටික ඒ විදියට තියලා තමයි type කරන්නේ. එතකොට ඔයගොල්ලෝ screen එක දිහා බලාගෙන තමයි type කරන්නේ. ස්ක්‍රීන් එක දිහා බලාගෙන ටයිප් කරනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් ගොඩක් කටේ අපිත් බලනවා
මේ සාමාන්‍යයෙන් හොඳ ටයිපිස්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එක දිහා විතරයි බලන්නේ. එයාට ඇඟිලි වලින් සෙන්ස් වෙන්න ඕනේ අකුර මොකක්ද කියලා. ඒ මට්ටම තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මම software ටිකක් දෙන්නම් ඒක පුරුදු වෙන්න පුළුවන්. ඒක මට්ටම හදාගත්තට පස්සේ සෑහෙන්න මේ කම්පියුටරේ පාවිච්චි කරන්න පවා ආස හිතෙනවා ඒක ඇත්තට. පොඩ්ඩක් අමාරුවෙන් හරි ඒක ප්‍රැක්ටිස් වෙන පොඩි පොඩි ගේම්ස් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න. එතකොට ඒ හරහා ඔයගලන්ට අර ලස්සනට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරිද? බය වෙන්න දෙයක් නැහැ. මේක හරි ලේසි වැඩක්. පොඩි දේවල් ටිකක් ඉගෙන ගත්තාම ඔයගලන්ට ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරි. මේක ලියාගත්තනේ. ඒකට ඉන්නවා නේ හවුලක් නැහැ. අජිත් මහත්තයා තේරෙනව නේද කියලා දෙන්නේ. සෙවින්ද මහත්තයා සේවින්ද සූර්යාව සෙවින්ද නේ සේවින්ද sorry සෙවින්ද මහත්තයා සේවින්ද සූර්යාව ගැටලුවක් නැහැ නේ තේරෙනවනේ ඔන්න ගැටලුවක් අපේ ආමඳුරෝ සුනෙත් ආමඳුරෝ හරි අපි යන් ඉස්සරහට හරි මේක නම් අඳින්න අවශ්‍යතාවයක් නැහැ අපි මේ කීස් ටික පොඩ්ඩක් මොනවද කියලා දැනගමු එකක් තමයි control keys මම කියපු these keys are used alone or in combination with other keys to perform certain actions the most frequently used control keys are control alt and esc මේක වැඩිපුරම පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට මේකෙන් දෙකක් කම්බයින් වෙනවා ගොඩක් වෙලාවට. දැන් අපි ගොඩක් වෙලාවට ડોකියුමන්ට් එකක් ගත්තොත් මේ ડોකියුමන්ට් එකේ තියෙන ඔක්කොම වචන ටික සහ මේ ඔක්කොම තෝරන්න නම් අපි control key එකයි A එකයි press කරනවා. දෙකම එකට. control A. control C කරනවා copy කරගන්න. paste කරන්න control V. ESC කියන්නේ අපි තියෙන තැනකින් escape කියන එක තමයි ESC කියන්නේ. කෙරෝලෙන් මේ තියෙන මෙතන ESC බටන් එක තියෙන මෙන්න මේ හරිනේ. එදින කෙරෝලෙම තියෙන ESC පේනවද මේ තියෙන ESC බටන් ඔක ප්‍රෙස් කරා escape එකට control keys තියෙන මේ යට මේ තියෙන මේ හරි මේ control මේ තියෙන keys ටික හරි ඔයගේ keyboard එක පොඩ්ඩක් බලන්න එතකොට ඒවා control keys කරන ඊට පස්සේ characters කියලා කියන්නේ අපි QW ඒ වගේ තියෙන characters ටික ඔක්කොම ඒ ගණේටයි තියෙන function keys F1 F2 F3 මොනවද ඒ වලින් කරන්නේ F1 කියන එක ගහපු ගමන් function එකක් ඒ කියන්නේ අපි help එකක් වගේ නැත්නම් අපි F5 කියන කියන්නේ අපි refresh කරනවා computer refresh කරන්න පාවිච්චි කරනවා ඒ වගේ විවිධ වූ ඒ අදාළ දේවල් වලට තියෙනවා function key එකක් ඊට පස්සේ laptop වල නම් තියෙනවා Fn කියලා key එකකුත් ඔයගොල්ලෝ laptop එකක් පාවිච්චි කරනකොට Windows key එකට පස්සේ තියෙනවා Fn key එකක් ඒකේ function key කියලා එකට කියන්නේ ඒක Fn එකත් එක්ක තවත් function key වලට තවත් දේවල් එකතු කරලා තියෙනවා ඒ කියන්නේ volume එක අඩු වැඩි කරන්න Fn එකත් එක්ක අර function key එකේ මොකක් හරි එකක් තියෙනවා volume button එක. එතකොට ඒ වගේ දේවල් ඒ භාවිතය අනුව ඒවා වෙනස් වෙනවා. ඊළඟට navigation keys කියලා කියන්නේ උඩට පල්ලෙහාට වමට දකුණට යන්න අන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ numeric key pad එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට අංක සඳහා අපි කියන්නේ වේගයෙන් එකතු කිරීම අඩු කිරීම ඒක numbers input කරන්න වගේ දේ අර calculator model එකට තමයි ඒ පැත්ත දීලා තියෙන්නේ. හරි. ඔය ටිකත් ඉක්මනට අපි පොඩ්ඩක් සටහනක් දාගමු. පොඩ්ඩක් ඔයගලන්ට තේරෙන විදියට. මොකද ඔයා දැනන් ඉන්න ඕනේ keyboard එකේ තියෙන දේවල් ටික basic විදියට.
හරි නේද? ටිකක් දාගත්තද? ඊළඟට අපි කතා කරනවා pointing devices ගැන. මේක තමයි ඊළඟට ප්‍රධානම device වර්ගයනේ pointing device කියලා කියන්නේ point කරන්න අපි පාවිච්චි කරන දේවල්. ඒකට cursor එක තමයි මේකේ ප්‍රධාන වෙන්නේ. එතකොට pointing device වල ප්‍රධාන එකක් තමයි මේ mouse එක. නැත්නම් අපි සිංහලෙන් කියනවා මූසිකය mouse එක කියලා. ඒකේ වර්ග කිහිපයක් අපි දකින්න පුළුවන්. USB mouse එක නම් මෙතන නැහැ. මේ wireless mouse එක තමයි දැනට තියෙන අලුත්ම එක. ඒවා serial mouse මේ පරණ තාක්ෂණයන් PS2 mouse එක කියන මෙන්න මේ දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට දකින්න හම්බෙන mouse වර්ග. හැබැයි මෙන්න මේ දෙක නම් දැන් දකින්න හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේක පරණ මේ දෙක. මේ දෙක දකින්න හම්බෙන්නේ නැහැ. wireless mouse එක තමයි සාමාන්‍ය USB mouse එක තමයි ඔයගොල්ලන්ට හැමතැනම දකින්න හම්බෙන්නේ. හරිද? මේක තමයි වැඩිපුරම පාවිච්චි කරන pointing device එක. හරි? ඊළඟ pointing device එක විදියට අවශ්‍ය අය සටහන් කරගන්න මේ වච්චර පොඩ්ඩක් කොළුවේ තියන්න. ඊළඟ ස්පර්ශ තිරය touch screen එක input output දෙකටම පාවිච්චි කරනවා. touch screen එක. මොකද input output දෙකටම පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ හරහා අපිට පුළුවන් ආදානය කරන්න ඒ වගේම ප්‍රතිදානයත් මේ හරහාම ලැබෙන නිසා අපි මේකට input output කියන දෙකම. ඊට පස්සේ මේ අපි සාමාන්‍ය ගේම්ස් එල්ලම් කරන්න ගේම් ප්ලේ කරන්න පාවිච්චි කරන එක joystick එකක්. ඊළඟට මේ light pen එක plans වගේ දේවල් screen එක උඩ අඳින්න අපි පාවිච්චි කරනවා මේ joystick එක. sorry මේ light pen එක ආලෝක පෑන කියලා graphic tablet එක ඔය graphic නිර්මාණකරණය සඳහා පාවිච්චි. දැන් මම පටන් ගද්දිම කියවනේ එක එක්කෙනාගේ අවශ්‍යතාවය අනුව වෙනස්. දැන් මෙතන බලන්න light pen එක පාවිච්චි කරන්නේ ඒ drawing අඳින කෙනා. ඊට graphic tablet එක පාවිච්චි කරන්නේ graphic designer කෙනෙක්. එතකොට මේක දෙන්නෙක් පාවිච්චි කරන දෙකක්. එතකොට මේ අවශ්‍යතාවය අනුව මේවා වෙනස් වෙනවා. ඊළඟ tracker ball මේකත් mouse එක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේකත් mouse එක වෙනුවට පාවිච්චි කරන touch pad එක laptop වල දකින්න හම්බ වෙනවා. ඊළඟට smart card scanner category එනවා smart card reader කියලා එකක්. මේ smart card reader එක ගැන ඔයගොල්ලන්ගේ අලුත් වෙන identity එක driving license එක වගේ තියෙන details බලා ගන්න මේ smart card reader එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ මේ barcode reader එක. barcode reader එක ඔයගොල්ලෝ දැකලා ඇති food city වගේ එකකේ සුපිරි වෙළඳසැල් වල දකින්න හම්බ වෙන එකක්. එතකොට ඒකේ හරහා ඒ භාණ්ඩය සම්බන්ධ විස්තර ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට මේවත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මේ ඔක්කොම input device ගණනට තමයි fingerprint reader එක, magnetic strip reader එක. ඊළඟට මේ scanner එක, MICR මේ check වල තියෙන අර යට තියෙන මේ අකුරු ටික magnetic අකුරු ටික හරි වැරදි බලා ගන්න. ඒ කියන්නේ හරි එකක්ද, හොර check එකක්ද නැති එකක්ද කියලා අපිට බලා ගන්න මේක පාවිච්චි කරනවා. ඊළඟට OCR optical character reader කියන මේ එක අපිට ගොඩක් වෙලාවට මේකේ හරහා ස්කෑන් කරගන්න ડોකියුමන්ට් එක තියෙන වචන විදියට වෙනම ස්කෑන් කරලා ගන්න පුළුවන් මේ OCR එක. OMR එක MCQ විභාගවල MCQ වගේ මාක් කරගන්න මේ OMR එක පාවිච්චි කරනවා. MCQ මාක් කරපේවා බලන්න. ඒවත් ඊළඟට වෙබ් කැමරා imaging and video output කියලා ඒවා input device විදියට වෙබ් කැමරාව සහ වීඩියෝ කැමරාව digital කැමරාව CCTV කැමරාව ඔක්කොම input device ගණයට තමයි අයිති වෙන්නේ. ඊළඟට microphone එක. ඔන්න ඔය ඔක්කොම අපි input devices ගණයට තමයි අයිති වෙන්නේ. හරිද? පොඩි note එකක් දාගන්න තින්නේ. හරි. ඊළඟට ප්‍රතිදාන උපක්‍රම නැත්නම් output devices. ඊළඟ එක තමයි අපි දැන් මේ input කරා වගේම මේවා process කරලා output වෙන්න ඕනේ. එතකොට මේ output devices පාවිච්චි කරන්න මේ ප්‍රතිදානයන් අපි පිටතට ලබා ගැනීම සඳහා. එතකොට ඒකෙදි අපි පාවිච්චි කරනවා ප්‍රධානතම output device එක තමයි මේ monitor එක නැත්නම් අපි කියනවා සංදර්ශකය. මේවා ප්‍රධාන LCD LED කියලා වර්ග වලට බෙදෙනවා. ඊළඟට printer එක. printer එක අපි ප්‍රධානම output device එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ දෙකේ ප්‍රධාන output වර්ග දෙකකින් එන්නේ. එතකොට මෘදු output එකක් නැත්නම් අපි soft copy එකක් පාවිච්චි කරන්න මේ මෙන්න මේකේ soft copy එකක් අපි බලා ගන්න. ඒ කියන්නේ soft විදියට. ඒ කියන්නේ අපි
පරිගණක තිරය තුල බලා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. hard copy එකක් නැත්නම් කොලයකට print out එකක් නැත්නම් පොතක් වගේ කරනවා අපි soft copy එකක් කියලා sorry hard copy එකක් කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ e-book එකක් වගේ ගත්තොත් ඒක soft copy එකක්. අපි print out එක කරලා අපේ ගාව තියෙන physically තියෙන එකක් අපි මේ hard copy එකක් විදියට තමයි සලකන්නේ. හරි. එතකොට ඔය දෙක categorize වෙනවා. හරි. ඒකෙත් පොඩි note එකක් දාගමු අපි මන්ට. ඉතින් ඒකට අනුව තමයි ඒකට අවශ්‍ය කරන සියලු සුදුසුකම් සෝදානම් කරලා අවශ්‍ය කරන කුරු මණ්ඩලය ඒ වගේම තමයි අවශ්‍ය කරන තාක්ෂණික මාර්ගවල අවශ්‍ය කරන ඉගෙන ඉද ප්‍රමාණය අවශ්‍ය කරන භෞතික පාඨන සියල්ල සෝදානම් වුණාට පස්සේ තමයි අපිට රුතිකා උද්‍යප්තිය ප්‍රොසෙස් සභාව හරි. ඊළඟට යමු අපි CPU නැත්නම් Central Processing Unit. මේක තමයි කම්පියුටරේ මොලේ වැදගත්ම දෙයක්. මේ ආදානය කරන දේවල් ටික අපි ප්‍රතිදානය කරලා ප්‍රතිදානය කරන්න කලින් මේකේ තමයි සකස් කරන්නේ. සකස් කරන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපි එකනේ ප්‍රොසෙසර් කියලා කියන්නේ මේකට ඒකයි. එතකොට ප්‍රොසෙසර් එකේ තමයි අපි කියනවා බ්‍රේන් එක. අපි ආදානයන් ගත්ත ගාම දැන් අපි රූපයක් මොකක් හරි දැක්ක ගාම මේක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගෙන මේක ඕන එකක්ද එපා එකක්ද කියලා අපි හඳුනගන්නේ මෙන්න මේ අපේ මොලෙන්. ඒ වගේම තමයි මොලේට ඉක්වලන්ට් වෙන එක තමයි මෙතන තියෙන මේ CPU එක නැත්නම් Central Processing Unit එක කියලා කියන්නේ. එතකොට මේ හරහා තමයි අපි ඒ දත්ත ඉන්පුට් ටික process කරලා ප්‍රතිදානය කරන්නේ. එතකොට the computer's equivalent to the brain is referred to as the processor. It is capable of receiving information from its input devices and the processing that information and to provide an output. Output tab ගන්න මේ input එක process කරන්නේ මෙයා තමයි. It also has capability to store this information in a storage device. මෙයාට පුළුවන් process කරපු එක output කරන්න නැතුව කෙලින්ම පිට output එකට යවන්න නැතුව process store කරන්න පුළුවන්. The processor is responsible for controlling various devices. මෙයා මේ control කරන්න various devices control කරන්න මෙයාට පුළුවන් මේ වගකීම දරනවා. responsible. එතකොට මෙයාගේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා අපිට දැක ගන්න. තියෙන නම් එක physical device එකක් විදියට. හැබැයි මෙයාගේ ඇතුලේ තියෙනවා arithmetic and logical unit එකක්. මෙයාගේ mathematical functions ඔක්කොම perform වෙන්නේ මෙයාගෙන් එකතු කිරීම අඩු කිරීම වගේ දේවල් සහ මේක කරනවාද නැත්ද logical functions ටික. ඊට පස්සේ control unit එකේ controls all devices සෑම device එකක් සඳහාම control signal යවව control කරන්නේ මෙයා. ඊළඟ එක තමයි memory registers හරහා මෙයාගේ මේ process කරපු data output device එකට හරි storage එකට හරි යනකල් පොඩි වෙලාවක් තැම්පත් කරලා තබා ගන්න මේ memory registers තමයි. එතකොට
මෙන්න මේක අපි කැෂ් මෙමරි කියලා සමහර වෙලාවට මේකට කියනවා සමහර අය හැබැයි මේක මෙමරි රෙජිස්ටර්ස් කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ ඒක ප්‍රශ්න තියෙනවා එතන. එතකොට මේ කොටස් තුනම එක ෆිසිකල් ඩිවයිස් එකක් ඇතුලේ තමයි තියෙන්නේ. හරි? ඒකෙත් පොඩි නෝට් එකක් ඉක්මනට දාගමු අපි. හරිනේ. මේකත් පොඩි සටහනක් දාගන්න. ඊළඟට මෙන්න මෙතන කම්පියුටර් ස්පීඩ් එක අපි මනින්නේ අපි කියන එකට ක්ලොක් ස්පීඩ් එක කියලා. ඒක හර්ට්ස් වලින් මනින්නේ. හැබැයි මේ දවස්වල හර්ට්ස් වලින් මනින කම්පියුටර්ස් නෑ. මෙගා හර්ට්ස් හරි ගිගා හර්ට්ස් හරි මේ එකකින් තමයි මනින්නේ කම්පියුටරේ ස්පීඩ් එක. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ගිගා හර්ට්ස් හරි මේ මෙගා හර්ට්ස් වලින් මනින කම්පියුටර්ස් නෑ. ගිගා හර්ට්ස් කියන එක තමයි අපි මනින්නේ කම්පියුටර් එකේ ස්පීඩ් එක. අපි කියන එකට ක්ලොක් ස්පීඩ් එක කියලා තමයි කියන්නේ. එතකොට logically මෙන්න මේ විදිහට තමයි කම්පියුටරේ තියෙන්නේ block diagram එක විදිහට input devices තියෙනවා ඊට පස්සේ registers arithmetic and logical unit control unit කියන මෙන්න මේකට අපි කියන්නේ CPU එක කියලා මේ සම්පූර්ණ මේ කොටස් තුනට අපි CPU එක කියලා කියනවා එතකොට main memory එක තමයි මේ තියෙන්නේ මම මේ අද පෙන්නන්නේ main memory RAM එක කියන්නේ මෙන්න මේකට තමයි මේ තියෙන RAM එතකොට මේකේ තමයි తాවකාලිකව දත්ත ගබඩා කරන්නේ මේ සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකේ තියෙන RAM එක මම මේ පෙන්නන්නේ. ඊට පස්සේ ලැප්ටොප් එක කරගත්තාම ලැප්ටොප් එකේ මෙන්න මේ වගේ පොඩි RAM එකක් තමයි ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ කියලා. ඇතුලේ තමයි තියෙන්නේ මේවා එළියෙන් පේන්න තියෙන දේවල් නෙමෙයි. හරි? එතකොට ඒක තමයි මේ main memory කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට output devices කියලා කියන්නේ monitor එක, projector එක output device එකක්, projector එක දැකලා ඇති. projector එක output device එකක් විදියට තියෙන්නේ. ඊට පස්සේ
mouse එක ඒ මම කියපු ටික ඊට පස්සේ secondary storage එකක් විදියට මේ hard disk එක මේ තියෙන laptop එකක තියෙන hard disk එකක් ඉතා පොඩි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ සාමාන්‍ය computer desktop computer එකක තියෙන hard disk එකක් මේ තියෙන්නේ හරි මේ විදියට ගන්න පුළුවන් විදියට තියෙනවා එතකොට මේකේ logical block diagram එක පොඩි සටහනක් දාගන්න පොඩ්ඩක් වැදගත් වෙයි ඒක හරිනේ ඊළඟට ඔයගලන්ට ඊළඟට වැදගත් වෙන දෙයක් තමයි මේ PC ports කියලා කියන්නේ. මේ PC ports කියලා කියන්නේ ඔයගලන්ගේ කම්පියුටරේ ගත්තාම මේක ලැප්ටොප් එකක් පාවිච්චි කරන කෙනෙක්ට එච්චර වැදගත් නොවෙන්න පුළුවන්. හැබැයි ඔයගලන් ඩෙස්ක්ටොප් නැත්නම් අපි සාමාන්‍ය පාවිච්චි කරන ගෙදරේ පාවිච්චි කරන පරිගණකයක් ගත්තාම මෙන්න මේක චුට්ටක් වැදගත් වෙනවා. මේකේ මෙන්න මේ PC ports ඔයගලන්ගේ පිටිපස්සේ තමයි මේ ටික දකින්න හම්බෙන්නේ. PS2 port එක කියලා කියන්නේ ඔයගලන්ගේ keyboard එක සහ mouse එක සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන මෙන්න මේ port එකට. එතකොට මේකෙදි මේ අපි තියෙන මෙන්න මේ මොනවාද දම්පාඩ port එකෙන් අපි සම්බන්ධ කරන්නේ keyboard එක, කොළපාඩ port එකෙන් අපි සම්බන්ධ කරන්නේ mouse එක. ওই දෙක මාරු වුණොත් වැඩ කරන්නේ නැහැ කලින් ඒවල. දැන් නම් හැබැයි මේක දෙකම එකට එනවා සමහර ඒවල මේක නැත්තටම නැති ඒවත් තියෙනවා මොකද USB port එකෙන් මේවා සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි කවුරු හරි කම්පියුටර් එකක් දැක්කොත් මේක වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේක දාන්නේ. හරිද? ඒක චුට්ටක් පොඩි සටහනක් දාගන්න PC ports වල පළවෙනි එක PS2 port කියලා තමයි අපිට කියන්නේ. keyboard එක සහ mouse එක. keyboard එක සම්බන්ධ කරන්නේ කොළපාට මේ තැඹිලි දම් පාටයකට mouse එක සම්බන්ධ කරන්නේ කොළ පාටයකට.
හරි ඊළඟ පෝට් එක මේක ඔයගොල්ලෝ දැක්කොත් බලා ගන්න මේක පැරලල් පෝට් එක කියන්නේ පරණ printers සම්බන්ධ කරන්නේ මෙන්න මේ පෝට් එකට මේකත් දැන් USB වලට කන්වර්ට් වෙලා තියෙනවා පැරලල් පෝට් එක කියලා මේකට කියන්නේ මේක ගොඩක් වෙලාවට ඔය ආයතන වල දාමත් පාවිච්චි කරනවා ඔය මේ ඩොට් මැට්‍රික් print ඔය බිල් print කරගන්න ඒ වගේ දේවල් වලට මේකත් සමහර තැන්වල තැන්ටත් දකින්න හම්බ වෙනවා ගොඩක් තැන්වල අලුත් printer එකක් නම් තියෙන්නේ මේකට USB හරහා තමයි සම්බන්ධ වෙන්නේ එකක් පොඩි සටහනක් දාගන්න පැරලල් පෝට් කියලා ඊළඟ එක HDMI port එක අපි කියනවා high definition media interface port කියන එක HDMI port එක ගොඩක් වෙලාවට මේකේ printer projector එකක් සම්බන්ධ කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් අලුතෙන් සම්බන්ධ කරන monitors වලත් මේක තියෙනවා monitor එකක් සම්බන්ධ කරන්නත් HDMI port එක පාවිච්චි කරනවා සමහර monitors තියෙනවා එතකොට මේකෙදි ප්‍රධාන දේ තමයි මෙයාට පුළුවන් sound එකක් transfer කරන්න මේක තියෙන විශේෂත්වය ඒක තමයි. දැන් සාමාන්‍ය අපි කියනවා VGA cable එක තමයි මේකට සම්බන්ධ කරන්නේ. හැබැයි VGA cable එකට sound එකක් transfer කරන්න බෑ. ශබ්දයක් තවත් තැනකට transfer කරන්න බෑ. හැබැයි HDMI port එකට sound එකත් අපිට transfer කරන්න පුළුවන්. ඊළඟට මේ network එකකට සම්බන්ධ වෙන්න අපි RJ45 port එක තමයි සම්බන්ධ කරන්නේ. ඒක හරහා තමයි අපිට network එක සම්බන්ධ වෙන්නේ. මේ තියෙන RJ45 මේක ඔයගොල්ලෝ දැකලා ඇති ගෙවල් වල පාවිච්චි කරන එකක් මේක සම්බන්ධ කරන්නේ RJ45 කියන පෝට් එක. ඕකෙම ටෙලිෆෝන් වලට සම්බන්ධ කරන එක RJ11 කියන පෝට් එක. ඒක චුට්ටක් පොඩි ඔයිට වැඩි. මේක පොඩි සටහනක් දාගන්න. හරි ඊළඟට මෙන්න මේකත් වැදගත් මේකෙදි තියෙනවා audio ports මේකේ වර්ග දෙකයි මේකේ blue color එකෙන් පෙන්වන්නේ line in එකක් මොකක් හරි amp එකකින් හරි මොකක් හරි line in එකක් දෙන්න ඊට පස්සේ green එක line out අපි speakers headphone වගේ දේවල් මේකදී පාවිච්චි කරනවා ඊට පස්සේ pink එක microphone එක හැබැයි දැන් මේ දෙකම jack දෙකම එකට එන්නේ මේ microphone එකයි laptop එකේ එක jack එක එන්නේ line in එකක් නැහැ හරි ඒක පොඩක් ඊට මෙහෙට කරලා තියෙන්නේ දැන් අලුත් විදියට මේක තමයි එන්නේ හරිද ඒකත් සටහනක් දාගන්න audio ports හරි ඊළඟට බලමු අපි මෙන්න මේක USB port එක ගැන ඔයගොල්ලෝ හැමෝම දන්නවා මේ USB port එකේ වර්ණ තියෙනවා
මේකේ මෙන්න මේ USB 2.0 3.0 කියලා වර්ගයක් තියෙනවා. මෙන්න මේකේ සාමාන්‍ය මේ කහ සුදු පාටට එන්නේ ගොඩක් වෙලාවට USB 2.0. ඒ කියන්නේ සමහර ඒවා මේක charging port එකක් විදිහට. ඒ කියන්නේ අපිට මොකක් හරි ෆෝන් එකක් වගේ මොකක් හරි charge කරගන්න ගොඩක් වෙලාවට මේ කහ සුදු පාටින් එන්නේ. ඔය කහ පාටි. ඊළඟට USB 3.0 කියලා port එක එන්නේ නිල් පාටින්. මෙන්න මේ සුදු පාටට තියෙන කෑල්ල නිල් පාටයි. හරිද? ඒක USB 3.0 කියන port එක. ඒ කියන්නේ data transferring speed එක වැඩි අනිත් port එකට වඩා. හරිද? ගොඩක් වෙලාවට මේ USB 3.0 port තමයි දැන් අපිට දකින්න හම් වෙන්නේ. 2.0 port සාමාන්‍යයෙන් කම්පියුටර් එකට දෙකක් විතර සමානලාට එනවා. 3.0 එකක් සාමාන්‍ය එකක් එනවා. කලින් නම් එකයි වගේ තමයි 3.0 ආවේ. ඊළඟට VGA port එක අපි කම්පියුටර් එකේ මොනිටර් එක සම්බන්ධ කරන්නේ මෙන්න මේ VGA port එකට. ඒකත් පොඩි සටහනක් දාගන්න. හරි නේද? VGA port. ඊළඟට අපි ඔතනින් hardware ගැන කතා කරලා ඉවරයි. අපි software ගැන පොඩ්ඩක් හඳුනා ගනිමු. software එකක් කියලා කියන්නේ set of instructions given to the computer to perform some activity using computer. එතකොට පරිගණකය යොදාගෙන අපි පරිගණකයට ලබා දීලා තියෙන උපදේශ මාලාවක්. ඒ කියන්නේ පරිගණකයට ඇත්තටම සරලව කිව්වොත් මේ උපදේශ ටිකක් තමයි මේ software එකක් කියලා කියන්නේ. There may be many types of software. They can be broadly classified as follows. හරිද? පහත විදියට බෙදන්න පුළුවන්. software කියන එක ගත්තාම system software සහ application software කියලා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. හරි? එතකොට අපි මේ දෙක වෙන වෙනම කතා කරමු. මොනවාද system software? මම කෙටියෙන් තියන්නේ මේ ටික අපි කතා කරලා දාමු. හරි? ලියන්නකො software කියලා ඒ definition එක ලියාගමු ඉස්සෙල්ලාම. හරි. software ගත්තාම බෙදෙනවා system software, application software කියලා ප්‍රධාන කොටස් දෙකක්. හරි අපි system software ගැන බලමු. මේක තමයි ප්‍රධානතම software එක. system software කියලා කියන්නේ. ඇත්තටම කම්පියුටරේ control කරන්නේ මේ system software මගින් තමයි. හරිද? එතකොට system software එකේ ප්‍රධාන software එකක් තියෙනවා operating system කියලා. හරිද? ඔබලෝ කම්පියුටර් on කරපුවාම මේ operating system එකක් එක්ක තමයි සියලුම ගනුදෙනු
සිද්ධ වෙන්නේ ආරම්භ කරන හાર્ඩ්වෙයාර් කිලින්ම ගනුදෙනු කරන්නේ මේ software මේ operating system එකත් එක්ක. ඒ operating system එක හරහා තමයි අපි hardware වලට යම් කිසි දේවල් කියන්නේ. මොකද කම්පියුටරේට අපි කියන දේ භාෂාව තේරෙන්නේ නැහැ එකපාරට. එයාට තේරෙන භාෂාවෙන් කියන්න මේ operating system එක තමයි අවශ්‍ය වෙන්නේ. හරිද? මෙයා master controller එක කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට system software එක කිව්වම මෙහෙම කියනවා these are the computer programs that control the system hardware and interact with the application software. Application කියලා කියන්නේ අපේ අවශ්‍යතාවය පරිදි අපි පාවිච්චි කරන දේවල්. These include the operating system and network operating system. මේක ප්‍රධාන වශයෙන් operating system සහ network operating system ප්‍රධාන වශයෙන් හම්බ වෙනවා. ඊට පස්සේ operating system එක ගත්තාම the operating system is the master control program that provides an interface for a user to communicate with the computer. Computer එක communicate කරන්න සම්බන්ධ වෙන්න අවස්ථාව පසුබිම සලසා දෙන්නේ මෙන්න මේ operating system එක තමයි. It manage hardware devices, manages and maintains a disk file system and supports application program. කියන්නේ මේ ධාවනය වෙන application program අවශ්‍යතාවය අනුව ධාවනය වෙන දේවල් වලට support එක ලබා දීම තමයි මෙයා සිද්ධ කරන්නේ. The OS provides you with the tools or commands that enable you to interact with the computer. Computer එක interact වෙන්න සම්බන්ධ වෙන අවශ්‍යතාවය සලසා දෙනවා. හරි ඒකෙත් පොඩි note එකක් දාගමු. එතන සම්බන්ධ වෙලා ඉන්න ඔක්කොම group එකේ ඉන්නවද WhatsApp? අමිල මහත්තයා නම් ඉන්නවනේ group එකේ. ඔව් කවුද අනුරාධ මහත්තයා ඉන්නවද group එකේ? ඉන්නවා සර්. හරි. අජිත් මහත්තයා group එකේ ඉන්නව නේද? අජිත් කුමාර මහත්මයා. අජිත් කුමාර මහත්මයා group එකේ ඉන්නව නේද? ඔබද නැත්නම් ඊළඟට අපි මේ මම messages ඔක්කොම pass කරන group එකට link එක group එකට pass කරන්න එක. ඒකට group එකේ නැත්නම් මට බඩ කියන මම add කරන්න. දිගටම සම්බන්ධ වෙනවා. ඊළඟ සෙවින්ද මහත්මයා ඉන්නවනේ group එකේ? ඔව් ඉන්නවා. සුනෙත් හාමුදුරුවෝ ඉන්නවනේ? group එකේ ඇති මම දන්නේ. හරි operating system ඊළඟට මේ තියෙන්නේ operating system එකක් වැඩ කරන විදිය. මේ තියෙන්නේ user 1 user 2 user මේ users ලා ඉන්නේ. ඊට පස්සේ editors ලා ඉන්නවා. ඒ කියන්නේ software හදන කට්ටිය, games play කරන කට්ටිය, compile කරන කට්ටිය, ඒ කියන්නේ software test කරලා බලන කට්ටිය, database වැඩ කරන කට්ටිය. මේ ඔක්කොම application software හරහා වැඩ කරන්නේ. එයා directly interact වෙන්නේ මෙන්න මේ operating system එකට. hardware එක ගනුදෙනුවක් නෑ ඇත්තටම අපි ගනුදෙනු කරන්නේ මේ operating system එකත් එක්ක. operating system එකත් එක්ක තමයි users ලා ගැලීම ගනුදෙනු කරන්නේ. නැත්නම් users ලා නෙමෙයි
ගොඩක් වෙලාවට මේ application software දැන් word ගත්තොත් word කියන්නේ application software එක. එතකොට word එක ගනුදෙනු කරන්නේ user. එතකොට word ඊට පස්සේ අනිත් පැත්තට ගනුදෙනු කරන්නේ operating system එකත් එක්ක. ඒ operating system එක තමයි ඒකෙන් දෙන commands ටික execute කරලා නැත්නම් run කරලා අපිට output එක අරන් දෙන්නේ. එතකොට මෙයා ලොකු කාර්යයක් අපි කියනවා super controller කියලා ඇත්තටම මෙයා හඳුන්වන්නේ. එතකොට ඔය සටහනක් පොඩි idea එකක් විදිහට දාගන්න ඔයාගේ note එකට. හරිනේ. එතකොට OS එකක් ගත්තාම operating system එකක් ගත්තාම එයාගේ ගොඩක් වෙලාවට vital role එකක් තියෙනවා security එක නැත්නම් ආරක්ෂාව සම්බන්ධයෙන්. ඊළඟට unauthorized access make system එකට එන එක වළක්ව ගන්න මෙයාට ගොඩාක් ලොකු role එකක් තියෙනවා මෙයාගේ unauthorized access control කරන්න. එතකොට මේ users වැඩ කරන මේ ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා operating system එක. එකක් තමයි command line interface එක, අනිත් එක තමයි graphical user interface එක. command line interface එක කියන්නේ මුල් කාලවලදී ආවත් command සරහා තමයි මේකේ සම්බන්ධතාවය කියන්නේ අපි command එකක් type කරන එක තමයි සිද්ධ කරන්නේ. graphical user interface එක කියලා කියන්නේ අපි graphically mouse එක පාවිච්චි කරලා අපි graphically icon සරහා ගනුදෙනු කරන ආකාරය තමයි මේ graphical user interface එක කියලා අපි කියන්නේ. ඔන්න ඔය ආකාර දෙක තමයි තියෙන්නේ. අපිට හැමතිස්සෙම දකින්න හම්බෙන්නේ මේ graphical user interface එකක් තමයි. මේ තියෙන්නේ command line interface එක. හරි කළු පාට screen එකේ සුදු පාට අකුරු වලින් තියෙනවා. අපි මේ commands තියෙනවා. මේ commands අපි පටපාඩමේ මතකයේ තියාගන්න ඕනේ මේකත් එක්ක ගන්න. ඉතින් ඒක ගොඩක් අමාරු වැඩක් නිසා මිනිස්සු හොයාගත්ත මේ graphical user interface එක graphically දැනුම අඩු කෙනෙක්ට පවා දැන් අපිට වුණොත් අපේ දැනුම අඩු වුණත් මෙන්න මේකේ පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන මේ graphical user interface එක නිසා. ඒකට අපි හැමතැනම දකින්න හම්බෙන්නේ මේ graphical user interface තියෙන ඒවා තමයි. දැන් Windows කියලා operating system හදන සමාගමක් තියෙනවා. ඒගොල්ලන්ගේ Windows 8, Windows 7 ඒ වගේ operating system තියෙනවා. Apple සමාගමේ තියෙනවා ඒගොල්ලන්ගේ වෙනම iOS, macOS තියෙනවා. ඊට පස්සේ Ubuntu නැත්නම් අපි කියනවා Linux සමාගමේ Ubuntu, Kubuntu කියන ගොඩාක් තියෙනවා. Google ලගේ Android තියෙනවා. iOS කියන්නේ කෙලිම Apple iPhones වලට තියෙන operating system එක. මේ macOS එකේ තියෙන interface එකක්. මේ තියෙන්නේ Linux ලගේ තියෙන interface එකක්. මේ තියෙන්නේ Google Chrome එකේ interface එකක්. මේ Windows ලගේ. ඔය ටික. හරි. ඒ ටික අපි පොඩි සටහනක් දාගමු. මෙතන OS has මෙන්න මේ චුට්ට මේ දෙක තියනවා කියලා දැනගත්තා නම් ඇති. ඊළඟට මේකෙදි examples ටිකක් තියෙනවා ලියන්න Windows 10 Windows 8 ඔයගේ එක එක තියෙනවා operating system විවිධ ආකාරයේ.
ඉතින් Mac OS එකේ එකක් මේ Linux ලගේ මේ Google Chrome OS එකේ OS Windows line එකේ ගොඩක් පාවිච්චි කරන්නේ Windows එතකොට ඊළඟ කාරණේ application software එතකොට මේ application software එකක් කියලා කියන්නේ පරිශීලකයාගේ නැත්නම් user ගේ අවශ්‍යතාවය අනුව නිෂ්පාදනය කරලා නිපදවලා තියෙන ඒවා. එතකොට user ට ඕන විදියට තමයි user ගේ අවශ්‍යතාවයේ පරිදි තමයි මේ software එක ඕගොල්ලන්ගේ පරිවර්තකයට install කරගන්න. ඔයාට ඕන නම් word වලින් වැඩ කරන්න ඔයාට ඒ software එක ඔයාට internet එකේ වැඩ කරන්න ඕන නම් ඒකට අදාළ software එක ඔයා install කරගන්න ඕන. ඉතින් හැම software එකක්ම ඔයගලගේ computer එකට install කරගන්නත් බෑ. ඒකට ඔයගලගේ computer speed එක බලපානවා, RAM එකේ capacity එක, ඒ වගේ දේවල් ගොඩක් බලපානවා. හරිද? ඉතින් ඒවා බලපානවා. ඉතින් ඒකත් එක්ක තමයි ඔයගොල්ලෝ වැඩ කරගන්න ඕනේ. එතකොට any computer program used to create or process data can be classified as application software. මේකට අපි කියන්නේ application software කියලා. Some examples of application software are word processing, spreadsheet. අපි දැන් ඉගෙන ගන්න යන ඒවා තමයි මම උතන කියලා තියෙන්නේ. Database, it was desktop publishing programs, presentation programs වගේ දේවල්. Application software allows people to increase their productivity. ඔයගලගේ productivity එක වැඩි කරගන්න ඔයගලගේ ඵලදායීතාවය කියන එක වැඩි කරගන්න ගොඩක් උදව් වෙනවා. They may be used for performing day-to-day tasks in homes, schools and offices. ඒ වගේ දේවල් වල ඔයගලගේ ඵලදායීතාවය productivity එක වැඩි කරගන්න මේවා පාවිච්චි වෙනවා. හරි? ඒකත් චූටි නෝට් එකක් දාගමු. හරි නේද? හරි. ඊළඟට examples for application software මේ තියෙන Excel spreadsheet වල Microsoft Excel සමාගමේ තියෙන එක මේ Photoshop, Google Chrome, Word, Microsoft Word, Access, PowerPoint කියන මේ software වල නිකන් logos ටිකක් මම ඔයගලන්ට දැම්මේ. ඔයගොල්ලෝ මේවා එක එක තැන් වල දැකලා ඇති. මේවා තමයි application program. මේකට අමතරව ගොඩාක් දේවල් තියෙනවා application programs විදියට. ඊළඟට මේ එක එක users ලා ඉන්නවා මේ liveware කියන්නේ අපි ඒගොල්ලන්ට. එතකොට මේ කම්පියුටරේ පාවිච්චි කරන කට්ටිය ඉන්නවා software quality assurance engineer, database administrator, programmer, system analyst, network administrator, IT consult, ඔයගේ software engineer, web application developer, software architect, graphic designer ඔයගේ ගොඩාක් තියෙනවා මේ IT relate වෙලා තියෙන job opportunities නැත්නම් job position වෙලා තියෙන දේවල් ඕන. එතකොට ලංකාවේ ලෝකේ පුරාම සමහර jobs ලංකාවේ නැහැ. සමහර ඒවා ලෝකේ තියෙනවා. මේ ලංකාවේ නැති ජොබුත් තියෙනවා මේකේ. එතකොට ඇත්තට ඉන්ඩස්ට්‍රි එක දියුණු වෙලා නැති
ජොබ්ස් තියෙනවා IT වල. ඉතින් ඒක නිසා ලංකාවෙන් පිටතට ශ්‍රමණය ඇදී යනවා. ඉතින් ඒ ඉගෙන ගත්ත කට්ටිය. හරි. ඔන්න ඔය ටික තමයි අද මම සෙෂන් එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. බේසික් අයිඩියා එකක් දුන්නේ ඔයගලන්ට කම්පියුටරේ කියන්නේ මොකක්ද? ටෝටල් කම්පියුටර් සිස්ටම් එක කියන්නේ මොකක්ද? සහ ඒ අදාළ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් ටික තමයි ඔයාලට මම අද දුන්නේ. හරිද සෙෂන් එකේදී. එතකොට මම ඊළඟ දවසේදී මම ඔයගලන්ට කියලා දෙනවා ඉන්ටර්නෙට් සහ ඊමේල් සම්බන්ධව තොරතුරු ටිකක්. ඒ වගේ මේ ඒ දවසේ පොඩි දෙයක් එතන තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එක හදා ගන්න හැටි ඒ අදාළ දෙක ටික. ඊට පස්සේ ඔයගලන්ට එදාම පුළුවන් වුණොත් Word Microsoft Word කියන එක පටන් ගන්න. හරිද? එතකොට ඔයගලන්ගේ ගාව කම්පියුටරයක් නැත්නම් ලැප්ටොප් එකක් අනිවාර්යයෙන්ම තියෙන එක ගොඩක් හොඳයි. අදාළ software එක නැත්නම් Microsoft Word Office package එක install කරලා තියාගන්න. මම group එකට link එකක් දානවා. ඔයාලට download කරගන්න පුළුවන් නම් නැත්නම් දන්න කෙනෙක්ට කියලා ඒක install කරගන්න. Office වල 2016 කියන version එක download කරගත්තා නම් හරි Office package එකේ trial version එකක් විදිහට පුළුවන් ගන්න. ඊළඟට කාට හරි download කරගන්න හොයක් විදියක් නැත්නම් මම link එකක් එවන්නම් එතනින් download කරගන්න පුළුවන් ඒක හැකියාවක් තියෙනවා නම් හරිද නැත්නම් කාට හරි දන්න කෙනෙක්ට කියලා පොඩ්ඩක් install කරගන්න එක එතකොට ලේසි ඊට වඩා අඩු version එකක් තිබ්බත් කමක් නැහැ 2010 13 කියලා version ආවා එකක් තිබ්බත් කමක් නැහැ එතකොට හැබැයි පොඩ්ඩක් අර අපි කරන සමහර ඒවල features වල පොඩි පොඩි අඩුපාඩුකම් පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් හරිද ඊළඟට තව software එකක් ඔයගොල්ලෝ install කරගන්න ඕනේ AnyDesk කියලා software එකක් තියෙනවා මොකද මට ඔයගලන්ට ගැටලුවක් මොකක් හරි ආවොත් මට මෙතන ඉඳන් remotely ඔයගලන්ගේ computer එකට log වෙලා ඒ ගැටලුව බලන්න හැකියාව තියෙනවා ඒ හරහා එතකොට ඔයගලන්ට තේරුම් නැති තැන් අපහසු වෙච්ච තැන් කරගන්න බැරි වෙච්ච තැන් ඒ හරහා ඔයගලන්ට ගැටලු ටික මගහරවා ගන්න පුළුවන් එතකොට මට පේනවා එතකොට කරන එක එතකොට ඒ හරහා මට කරන්න ඒ වැඩේ ඔයගලන්ට පහසුවක් මොකද ඔයගොල්ලෝ කරන වැඩේ හරියට කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ මගේ වැඩේ මම හරියට කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ වැඩේ උපරිමයෙන් කරගෙන ඔයගලන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඕනේ කියන එක තමයි මගේ බලාපොරොත්තුව හරි එහෙනම් අපි ඊළඟ සතියේ එතකොට අපි බ්‍රහස්පතින්දා කරන්නේ පොයේ දවසේ ප්‍රශ්නයක් නැහැ නේද මම හිතන්නේ 6:30 කරමු අද කරපු ටික සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවද කාට හරි අමිට නම් මැද්දින් සම්බන්ධනේ මම හිතන්නේ අමිට මහත්තයා ඕ මට මේ නිවුස් පොඩ්ඩක් බලන්න වෙලා පොඩ්ඩක් මග හැරුණා හරි එතකොට ඔය ටික තමයි අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට group එකේ ඔක්කොම ඉන්නවා ඇති මම හිතන්නේ හරි එතකොට අපි ඊළඟ සතියේ 24 බ්‍රහස්පතින්ද තමයි මුණ ගැහෙන්නේ එතකොට ඕගලන්ගේ දන්නවද දැනුවත් වෙලා ඇති අපේ registration fee එක රුපියල් 500ක් ගන්නවා ඒ වගේම monthly fee එක රුපියල් 2000ක් වශයෙන් තමයි ගන්න. එතකොට ඕගොල්ලෝ ඒක මේ සති දෙක වගේ ඇතුළත ගෙවන්න ප්‍රශ්නයක් නැහැ. ඊළඟ මාසෙට තමයි 2000 එකතු වෙන්නේ ඊළඟ මාසේ fee එක විදියට. මේ මාසේ මේ දවස් දෙක ප්‍රශ්නයක් නැහැ. ඒක කරගෙන යන්න පුළුවන්. හරි. හරිනේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න. සම්බන්ධ ගැටලු මොන හරි ගැටලු. කෝස් එක සම්පූර්ණ කාලේ කොච්චර පෙස්සද? සාමාන්‍යයෙන් මාස 5ක් තමයි කැල්කියුලේට් කරලා තියෙන්නේ. හැම බ්‍රහස්පතින්දම. හැම බ්‍රහස්පතින්දම මම අවශ්‍ය වුණොත් දැන් පැය දෙක නෙමෙයි සමහරලාට වැඩි වෙන්න පුළුවන්. අමතර දවසුත් දානවා ඒ වලට මොකුත් එහෙම charge කරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ time එක allocate කරගන්න බලමු ඒ ටිකේ පැය දෙකයි. ඊට පස්සේ practicals ඕගොල්ලෝ කරන්න ඕනේ කරලා මම දාන ඒවා ඔයගොල්ලෝ මට ලබා දෙන්න ඕනේ ඒවා. WhatsApp එකකටම දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ඕගලන්ට ඔයාලට වීඩියෝ එක හම්බ වෙනවා ඕගලන්ට
මේක අද දවස් ඇතුළත අද දවසේ වීඩියෝ එක හම්බ වෙනවා හෙට. හරි හෙට දවස් ඇතුළත වගේ දාන්න පුළුවන්. group එකට දානවා link එකක්. ඒ අරා ඔයගලන්ට බලන්න පුළුවන්. ඔහුගේ වීඩියෝස් ටික. පාඩක එන්න බැරි නම් ඒක බලන්න පුළුවන්. Word, Excel, PowerPoint ඒ විදිහට දිගටම ඔක්කොම ටික කරලා Word, Excel, PowerPoint access ටික කරනවා. සහ ඉන්ටර්නෙට් සහ ඒ දාලා මූලික කර්ම ටික කරනවා. දැන් සාමාන්‍ය Word වල ගත්තොත් එහෙම අර තියෙන ඔක්කොම ඔප්ෂන් ටික වගේ කරනවද මේ මූලික ටික කරනවා මේල් මර්ජ් වලට වගේ යනකල් කරනවා. කරලා තියෙනවද නැහැ. තමයි පොඩ්ඩක් දැනට පොඩ්ඩක් යූස් කරනවා නමුත් සමහරලාට අර රූල් අරම මේවා පැටලෙනවා හොයාගන්න සමහරලාට ඉතින් කායි හරි ආරද ඒක වට රූල් එහෙම අතුරු දහන් වෙනවනේ ඒ වෙලාවට හොයාගන්න කරා ඒ වගේ තියෙනවා. මූලික කරුණු ටික සහ ඊට අදාළ දේවල් අපි ડોකියුමන්ට් සාම්පල් ටිකක් හදනවා ඒ වගේ එතකොට හරියන ඔක්කොම ටික. ප්‍රැක්ටිකල් තමයි වෙන්න ඕනේ නැත්නම් අනිවාර්යයෙන් ඒක හරියන්නේ. ප්‍රැක්ටිකල් වුණාම ආයේ නෝට් එකක් තියාගන්න ඕනේ නැහැ මතක හිටින්නනේ. මතක හිටනවා. චරයි වෙන්න ඕනේ. අනිත් එක තමයි අර මම මුලින් කිව්වා දැන් ඔබතුමා හිටියේ නෑ අර කීබෝඩ් එක ප්‍රැක්ටිස් කරන්න ඕනේ හරියට. කීබෝඩ් එකේ තමයි වැඩේ තියෙන්නේ. හරිද? අත හුරුවලා තියෙන එකම ඇඟිල්ල ගෙනහින් ලොබ තමයි ඔබ හදාගන්න. ඒක හරියන්නේ නැහැ ඇඟිලි අත් දෙකම පාවිච්චි කරලා ඒක පුරුදු වුණා නම් ඔයගලන්ට හරි ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. නැත්තම් ඔක නිකන් හරි ඇණයක් කරනවා ඇත්තටම. ඒක නවරත්. ඒකටම පුරුදුනක් හරි ලෙඩක් වෙනවා. හරිනේ එහෙනම් හැමෝටම සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු 24 වෙනිදා පොය දවසේ ප්‍රශ්නයක් නැතුව දෙන්න. මාරට මම ලින්ක් එක දාන්නම් මේ group එකට දාන්නේ ලින්ක් එක. එහෙනම් හැමෝටම ආයිබෝවන් good night. Good night sir. Good night.